ගමනේ බොහොම දැඩිව කටයුතු කරන කෙනෙක් හැටියට අපි දන්නවා. ඔබතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට අපිත් එක්ක සම්බන්ධ වෙනවා අචලා සමරදිවාකර අපි හැමෝම දන්න ගුඩ් මාකට් නිර්මාතෘවරිය. කාබනික කෘෂි කර්මාන්තය සහ එය කොහොමද සාමාන්‍ය ප්‍රජාවට ගොවීන්ට සහතික කරන ක්‍රමවේද සහ ඒ වගේම වෙළඳ පොළ සාමාන්‍ය ගොවීන්ට අත් කරගන්න පුළුවන් විදිහට ලංකාවේ වෙනසක් කරපු ව්‍යාපෘතියක් ගුඩ් මාකට් එක කියන්නේ සම්බන්ධයෙන් සහ කාබනික කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් හසල අත්දැකීම් ඇති කෙනෙක්. ඔබතුමියත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට තරුණ ප්‍රජාව නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා තිලිනි ගුණතිලක විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මහින්ද සයිකන් ට්‍රස්ට් ආයතනයේ පර්යේෂකවරියක් විදිහට කටයුතු කරන බොහොම කිට්ටුවෙන් කෘෂි කර්මාන්තය සහ දේශීය පර්යාස සම්බන්ධයෙන් සිදුවන ගොවීන් මුහුණ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරන තරුණ ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබතුමියව පිළිගන්න කැමතියි. ඒ වගේ මම වැඩසටහන ආරම්භ කරන්න ඉස්සරලා මතක් කරන නැවතත් සියලු දෙනාගෙන්ම අපගේ ගෝලීය ව්‍යාපෘතියේ කොටසක් විදිහට අපි තරුණ ප්‍රජාවෙන් ඉල්ලා තිබ්බ ව්‍යාපෘති වාර්තාවේ සම්බන්ධ ව්‍යාපෘති වාර්තා විශාල ප්‍රමාණයක් ලැබී තිබුණේ. අතරින් ව්‍යාපෘති 14ක් අපි තෝරගත්තා. අවසාන වටේට ව්‍යාපෘති 14 නුත් හෙට සිට පැවැත්වෙන වැඩසටහන සඳහා ව්‍යාපෘති 4ක් තෝරා ගන්නවා. තවදුරටත් විශේෂඥ දැනුම යටතේ වර්ධනය කරලා ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්නට එම ව්‍යාපෘති වලට ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරලා ඒවා ඉන් හොඳම ව්‍යාපෘතිය තෝරා ගැනීමට ව්‍යාපෘති 4 තෝරා ගන්නට අවකාශය ලැබී තිබෙනවා. එක්කෙනෙකුට එක ඊමේල් ඇඩ්‍රස් එකකින් පුළුවන් ව්‍යාපෘති 2කට පමණක් ඡන්දය ලබා දෙන්න. අපි chat box එකේ දාන්නම් ඒකට අදාළ link එක. ඒතර ඒක හරහා ගිහිල්ලා මේ ව්‍යාපෘති වලට මේ අද දවසේ හවස 5 වෙනකම් උට අවස්ථාවක් තියෙනවා. ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්නට. අපි යොමුෙමු අපේ ඉදිරිපත් කිරීම වලට. පළවෙනි ඉදිරිපත් කිරීම මම ආරාධනා කරන්න කැමතියි අපේ ඔපී කිච්චිරි මහත්මයාට ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නට. මයික් එක අන්මියුට් කරන්න ඕනේ කිච්චිරි මහත්මයා. හරි. හරි නේද? හරි කිච්චිරි මහත්මයා පේනවා අපිට. ඔව් හරි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. දමිත මහත්මයා මම අපේ අපිත් එක්ක කාලයක් වැඩ කරපු ගුණතිලක මහත්මයායි අපි දෙන්නත් එක්ක එකතු වෙලා තමයි මේ සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මුලින්ම දේශගුණික විපර්යාස සහ කෘෂි කර්මාන්තයේ එකම ඒ හා සම්බන්ධ කරුණු ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි අපි කාලගුණය සහ දේශගුණය කියලා මූලික කරුණු දෙකක් සාකච්ඡා කරනවා. කාලගුණය කියලා සාකච්ඡා කරන්නේ කෙටි කාලයකදී සිදුවෙන වෙනස්කම්, කෙටි කාලයකදී සිදුවෙන කාලගුණික වෙනස්කම් දීර්ඝ කාලීනව අඛණ්ඩව සිද්ධ වෙනවා නම් ඒ தත්ත්වය අපි දේශගුණික විපර්යාසයක් විදිහට තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඒකට මේ අපේ ආහාර නිෂ්පාදනය එක්ක කතා කරනකොට විශේෂයෙන්ම අපේ තියෙන පලිබෝධ තාම දරුණු විදියට ක්ෂණිකව ඇති වෙන තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල උනත් පවතින සේනා දළඹුව හානි වාගේ දේවල් වලටත් එක්තරා හේතුවක් තමයි මේ දේශගුණික විපර්යාස සිදුවීම. ඒකම මේ දේශගුණික විපර්යාස නිසා අපිට බොහෝ භෝගවල කලින් ඒ භෝග පරිණත වෙලා අපිට නියම පරිණතියට පත් වුණු භෝග අස්සන් නැලීම හෝ පරිභෝජනයට කිරීමේ අවස්ථාව නැතිලා යනවා. ඊළඟට අපිට අස්සන්න ඒකම බලාපොරොත්තු වෙන අස්සන්න අඩු වෙන්න නැතුව යනවා. එතකොට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවීම තමයි අපි වල්නරබිලිටි එහෙම නැත්නම් පාත්‍රීතාවය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට මේ පාත්‍රීතාවයට පත්වීම නිසා අපි කරන්න ඕන වැදගත්ම දේ තමයි මේ දේශගුණික
විපර්යාස වලට අනුහුරු වීම එහෙම නැත්නම් රෙසිලියන්ස් වීමේ හැකියාව ඒ ශක්තිය අපි වැඩි දියුණු කර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට අපි මොන හරි දේශගුණික විපර්යාසයකට පාත්‍ර වුණාට පස්සේ නැවතත් අපේ තිබ්බ ආහාර පද්ධති එහෙම නැත්නම් ආහාර නිෂ්පාදනය එහෙම නැත්නම් අපේ භෝග වගා රටාවන් එහෙම නැත්නම් භෝග වගාවන් නැවත යථා තත්ත්වයට පත්වීමට එම පද්ධතියට තියෙන හැකියාව තමයි අපි අනුහුරු වීම නැත්නම් රෙසිලියන්ස් කියන තත්ත්වයෙන් අපි හඳුන්වන්නේ. ඒ නිසා අපි මේ දේශගුණික විපර්යාස අපේ ආහාර පද්ධති කෘෂිකර්මාන්තය නිෂ්පාදනය කෙරෙහි බලපෑමේදී විශේෂයෙන්ම සලකා බලන්න ඕන මේ අපේ තියෙන පද්ධතිවල හැකියතාක් දුරට රෙසිලියන්ස් වැඩි කිරීම එහෙම නැත්නම් අනුහුරු වීමේ හැකියාව වැඩි කිරීම තමයි අපි කරන්න ඕන. මොකද කිසියම් දේශගුණික විපර්යාසයකට භාජනය වුණාට පස්සේ යම්කිසි ගැටලුවක් යම්කිසි බලපෑමක් ඇති වෙනවා. මේ බලපෑම මිදිලා නැවතත් ඒ පද්ධතියට පෙර තිබූ යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තමයි අපි වැඩි කරගන්නේ. ඉතින් මේ නිසා තමයි අපි කාබනික භෝග වගා එහෙම නැත්නම් පාරිසරික කෘෂිකර්මය ඒ වගේ ඉකොලොජිකල් ඇග්‍රිකල්චර් මේ වගේ සංකල්ප අපි ආහාර පද්ධති වලට ඇතුළත් කරගෙන යොදා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ රෙසිලියන්ස් එහෙම නැත්නම් අනුහුරීමේ හැකියාව අපේ පද්ධතිවල වැඩි කර ගැනීම සඳහා. ඒකට අපි මේ தත්ත්වය ඇති කරගත්තොත් තමයි අපේ ගොවීන්ට යම්කිසි විදියක මේ දේශගුණික විපර්යාස වලට අනුවර්තනය වෙලා තමන්ගේ කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට හැකියාව තියෙන්නේ. එතකොට අපි මෙතෙන්දි බලන්න ඕන අපේ තියෙන ජල සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදා ගන්න ඒකම නියඟයට වරුද්දු දෙන භෝග භාවිතා කරන්න ඒ වගේම භෝග ප්‍රභේද විශේෂ වැඩිම ප්‍රමාණයක් යොදා ගැනීමෙන් අපේ ජෛව විවිධත්වය වැඩි කරගෙන අපේ භෝග රටාවන් වඩා ජෛව විවිධත්වය වඩා වැඩි වූ භෝග රටාවකට පරිවර්තනය කරන්න අපි හැකි සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්න ඕන. ඒකම අපි දල වශයෙන් ගත්තොත් අපිට දැනට ලංකාවේ අතීතයේ ඉඳලා මේ දක්වා අපේ රෙසිලියන්ස් එහෙම නැත්නම් මේ අනුහුරු වීමේ හැකියාව එහෙම නැත්නම් මේ දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා යොදාගත්ත විවිධ ක්‍රම සහ උපක්‍රම තියෙනවා. ඒවා ගැන අපි දල වශයෙන් අදහසක් ගත්තොත් ප්‍රධානම එකක් තමයි අපිට අවුරුදු දහස් ගණනක් තිස්සේ උරුම වෙලා තියෙන ග්‍රාමීය එල්ලංගා පද්ධතිය කියන එක. ග්‍රාමීය එල්ලංගා පද්ධතියක් බිහි වෙලාම තියෙන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබ්බ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීලා ඒ තත්ත්වයන් එක්ක හැඩ ගැහිලා අපේ ආහාර පද්ධතිය බිඳ වැටීමකින් තොරව අපේ නිෂ්පාදන පද්ධති බිඳ වැටීමකින් තොරව අපේ සමාජ පැවැත්ම බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව දිගට පවත්වාගෙන යාමට උපකාරී වීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ ග්‍රාමීය එල්ලංගා පද්ධති කියන සංකල්පය ලංකාවේ බිහි වෙලා තියෙන්නේ. ඒ එල්ලංගා පද්ධතිය අවුරුදු දහස් ගණනක් විවිධ දේශගුණික විපර්යාසයන් හමුවේ වුණත් අද දක්වාම පවතින්නේ මේ පද්ධතිය ඉතාමත්ම කාර්යක්ෂම විදියට මේ සඳහා මුහුණ දීමට හැකිවන පද්ධතියක් බවට පරිවර්තනය වීම නිසා. ඒකට මේ එල්ලංගා පද්ධතියක් ගත්තම අපිට ඒක පද්ධතියක් තුළ වැව් විවිධාකාරයේ වැව් තියෙනවා. පොර ස්ටෑම්ප් වලින් ඉඳලා අපි වගා කරන ග්‍රාමීය වැව් දක්වා විවිධ වෙනස්කම් වලින් යුක්ත වූ සමූහයක් තමයි තියෙන්නේ. එතකොට මේ එක් පද්ධතියේ තියෙන කාර්යභාරය වෙනස් නිසා කිසියම් දේශගුණික සහ වෙනසක් ඇති වුණත් මේ පද්ධතිය ඒවට වෘතු දෙන විදියට අනුවර්තනය හැඩ ගැහිලා තියෙන නිසා අපි අපේ එල්ලංගා පද්ධතිය මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් සාර්ථක පද්ධතියක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒකම අපේ ආහාර පද්ධති වලට අතීතයේ ඉඳලම මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් එක උපක්‍රමයක් විදිහට තමයි කැකුලන් වගාව ව්‍යාප්ත වෙලා තියෙන නිසා කැකුලන් වගාව දැනටමත් භාවිතා කරන්නේ. වර්ෂාපතනය ලැබෙන්න ඉස්සෙල්ලා අපි බිම් සකස් කරලා ඒ වර්ෂාපතනයත් සමගම භෝග ස්ථාපිත කිරීමේ එහෙම නැත්නම් ඒ කලින් ස්ථාපනය කරලා භෝග වර්ෂාපතනයත් සමග වඩා හොඳ වර්ධනයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලද
එක තවත් උපක්‍රමයක් තමයි කැකුලම් වගාව. එතකොට මේ කැකුලම් වගාවත් අපේ ආහාර පද්ධති වලට ඒකාබද්ධ කරලා පවත්වාගෙන යාම තුළින් අපිට මේ අපේ තියෙන රෙසිලියන්ස් එහෙම නැත්නම් අනුහුරු වීමේ හැකියාව ඉතාම හොඳින් වැඩි දියුණු කරගැනීමේ හැකියාවත් ඒකම අපේ තියෙන සීමිත සම්පත් වන ජල සම්පත උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. ඊළඟට අනිත් තවත් එක පද්ධතියක් තමයි මේ ගෙවතු වගා පද්ධතිය. මේ ගෙවතු වගා පද්ධතියත් දේශගුණ විපර්යාස මොනතරම් වෙනස්කම් ඇති වුණත් අපේ නිවසාවට තියෙන ගෙවතු වගා පද්ධතිය මොන ගැටලුවක් ආවත් අපිට ඒ පද්ධතිය පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මොකද අපේ අවට තියෙන සම්පත් පාවිච්චි කරලා ඒ සම්පත් යොදාගෙන මේ පද්ධතිය අපි පවත්වාගෙන යන නිසා බාහිරින් විශාල සම්පත් ප්‍රමාණයක් මේ පද්ධතියට අපි සාමාන්‍ය එකතු කිරීමක් සිදු නොකරන නිසා අපිට මේ පද්ධතිය මේ දේශගුණ විපර්යාස වලට මුහුණ දෙන පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකම මේ සටහනේ පැහැදිලි වෙනවා ඇති මේ විශේෂයෙන්ම මේ පද්ධතිවල තියෙන අනුහුරුභාවය සහ රෙසිලියන්ස් එක වැඩි වීමත් එක්කම මෙතෙන්දී අපි සියලු දෙනාටම දකින්න පුළුවන් වෙයි මල්චයක් එහෙම නැත්නම් අතුරුණුවක් අපි මේ පද්ධති වලට විශේෂයෙන්ම ප්ලාස්ටික් අතුරුණු අඳුන්වලා දෙන අවස්ථාවේදී මේ ස්ලයිඩ් එකේ දකින්න තියෙන්නේ ගොවි මහත්තුරු විසින් තමන්ගේ අවට තියෙන සම්පත් උපයෝග කරගෙන ඒ තමන්ගේ භූමියට එවැනි ජල සංරක්ෂණය සඳහා එවැනි අතුරුණු ව්‍යුහයක් යොදා ගැනීම තමයි මේකදී අපි පැහැදිලි කරන්නේ. ඒකම අපිට අපේ දේශීය තියෙන පාරම්පරික භෝග එකතු කිරීමත් විශේෂයෙන්ම මේ අපේ දකුණු පැත්තේ තියෙන මේ පින්තූරයෙන් පෙන්වන්නේ 2014 වගේ කාලේ ඉඳලා ආරම්භ කරපු එක්තරා වගා භූමියක්. මේ වගා භූමියේ විශේෂයෙන්ම දේශීය භෝග එකතු කරලා තිරසාරව පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයට අද වෙනකනුත් මේ වගා ප්‍රදේශයේ තිරසාරව මේ මෙතෙක් කල් පවත්වාගෙන යන්න අපිට හැකි වෙලා තිනවා. ඒ වගේම භෝග විවිධත්වයේ විවිධ භෝග සීමිත ඉඩ ප්‍රමාණයක විවිධ භෝග රාශියක් එකට එකතු කරලා අපිට ජෛව විවිධත්වය තවත් පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. ඒකම තවත් අපි උපක්‍රමයක් තමයි අපේ ආහාර පද්ධති දේශගුණ විපර්යාස හමුවේ ගැටලුවක් නැතුව පවත්වාගෙන යන්න වැසි ජලය ඒකරාශී කිරීම නැත්නම් වැසි ජලය සංරක්ෂණය කිරීම. ඉතින් මේ සඳහා අපි වැසි ජල ටැංකිය නැත්නම් රේන් වෝටර් හාර්වෙස්ටිං පොන්ඩ්ස් භාවිත කරනවා. මේ සටහනේ පැහැදිලි වෙන්නේ 2014 වර්ෂයේ ඉඳලා මේ දක්වා පවත්වාගෙන ලබන මේ රේන් වෝටර් හාර්වෙස්ටිං පොන්ඩ්ස් මේවා විශේෂයෙන්ම වියලි කලාප ප්‍රදේශයේ වර්ෂා කාලයේ ජලය එකතු කරගෙන අනිත් කාලවලදී ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තියෙනවා. අනිත් කරුණ තමයි දේශගුණික සහ කාලගුණික විපර්යාසවලදී අපිට දියගේ වගේම වර්ෂාපතනයත් එක පැත්තකින් ගොඩක් අවස්ථාවලදී ගැටලු සහගත වෙනවා. ඒ නිසා විශේෂයෙන් වර්ෂා කාලවලදී අපි භෝග වගාව ක්‍රියාත්මක කිරීම සඳහා අපිට වර්ෂා ගෘහ එහෙම නැත්නම් රේන් ෂෙල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ රේන් ෂෙල්ටර්ස් පාවිච්චි කරලා අපිට දේශගුණික විපර්යාසයන් සිදුවෙන අවස්ථාවකදී වුණත් අපේ ආහාර පද්ධති එහෙම නැත්නම් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අපේ නිෂ්පාදන පද්ධති බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. අපි අනිත් කාර්ය තමයි අපේ ආහාර පද්ධති අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඒ වගේම දේශගුණික විපර්යාසන හින්දා තියෙන සීමිත ජල සම්පත උපයෝගී කරගන්නත් විශේෂයෙන්ම වැඩි දියුණු කරන ලද වාරි පද්ධති ක්‍රම එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඉරිගේෂන් සිස්ටම්ස් භාවිත කරන්න පුළුවන්. මේ සටහනේ දකින්න පුළුවන් වෙන්නේ වනාත විල්ල ප්‍රදේශයේ ඉතාමත් වියලි ප්‍රදේශයක්. මේ වියලි ප්‍රදේශයේ ජල හිඟ තත්ත්වයේ යටතේ වුණත් ඇඩ්වාන්ස් ඉරිගේෂන් සිස්ටම්ස් පාවිච්චි කරලා අපේ ආහාර පද්ධතිය අඛණ්ඩව නොන බාධාවකින් තොරව කරගෙන යන්නේ හැකියාව තියෙනවා. ඊළඟට අපි දැනට වර්තමානයේ වැඩිම භාවිතා කරන විශේෂයෙන්ම ජල සංරක්ෂණය සඳහාත් ඒ වගේම අපේ ආහාර පද්ධති වලට විෂ රසායන
තාම අවම වශයෙන් භාවිතා කිරීමට වල් මර්ධනය සඳහා ශිරසායන භාවිතය අවම කර ගැනීම සඳහා පොලිමල්ච් භාවිතා කිරීම සහ ස්වභාවික වසුන් භාවිතා කිරීම සිද්ධ වෙනවා. මේකත් අපේ ආහාර පද්ධති කෘෂි රසායන වලින් තොරව වූ ඉතාමත්ම අවම වශයෙන් යොදා ගනිමින් අපේ ආහාර පද්ධති තිරසාරව දේශගුණ විපර්යාස හමුවේ පවත්වාගෙන යාමට අපිට හැකියාව තියෙනවා. ඒකම අපි දැනට තියෙන භූමියේ තියෙන සීමිත භාවයත් එක්ක අපිට සිරස් අතට වගා කටයුතු සිද්ධ කිරීම සඳහා අපි මේ වගේ උපක්‍රම භාවිතා කරනවා. එතකොට අපිට සිරස් වගාවත් අපේ මේ වගා කටයුතු තිරසාරව පවත්වාගෙන යන්නේ හැකියාව තියෙනවා. දමිත් මහත්මයා හලෝ ඔකේ ශ්‍රීමත් අපේ ගුණතිලක මහත්තයා මෙතන ඉඳලා මේ ටිකක් එතුමාට මේ කොටසේ අත්දැකීම් වැඩි නිසා එතුමා මේ ගැන පොඩ්ඩක් කතා කරයි. හරි හොඳයි. අයිබන් තවෙත් මහත්මයා. අයිබන් ගෝල්තික මහත්තයා. එතකොට මේ ඊළඟට අපි විශේෂයෙන්ම මේ සෝලාර් පවර් සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ දුරට මෙතනදී මේ අපි වෙන්නු කරන පින්තූරේ තියෙන අපි 2014 වසරේ ගොවිපළක අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබුණු තත්ත්වය. ඉතින් ඇත්තට මේ වෙනකොට මේ තත්ත්වයක් ගොඩාක් දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වියලි ප්‍රදේශවලට ලොකු සහනයක් වෙලා තියෙනවා මේ ජල ඉතුරු කරගැනීම සඳහා විශේෂයෙන්ම සූර්ය බල පද්ධති භාවිතයත් ඒ වගේම විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස සඳහා හොඳ පිළිතුරක් විශේෂයෙන්ම බල ශක්තිය සපයා ගැනීම වශයෙන් ගොඩක් වැදගත් වෙනවා මේ සූර්ය බල ශක්තිය. ඊළඟට විශේෂයෙන්ම මේ වර්තමානයේ මේ තත්ත්වයේ මේ දේශීය සාම්ප්‍රදායික ආහාර වර්ග ගැන අපි කොච්චර කතා කරත් ගොඩක් දුරට මේ සම්බන්ධයෙන් වැදගත් ගවේෂණයක් වෙලා නැහැයි කියලා එක අවස්ථාවකදී හිතෙනවා. ඉතින් මොකද ගොඩාක් ග්‍රාමීය ප්‍රදේශවලට ගිහුවාම අපිට දකින්න පුළුවන් මේ දේශීයව තියෙන සමහර භෝග වර්ග මේක විශේෂයෙන්ම සමහර ප්‍රදේශවලට නැති ගැටලා නැති දෙයක්. ඉතින් ඒ නිසා මේ ගැන හොඳ ගවේෂණයක් කරලා දේශීය ආහාර තවදුරටත් ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් කරගෙන යෑමෙන් මොකද දේශීය භෝග ප්‍රවර්ධනයක් විදිහට වෙන විශේෂයෙන් පාරම්පරික භෝග මේවා ගොඩාක් බොහොමයක් අවස්ථාවලදී මේ දේශගුණික විපර්යාස වලට හොඳින් ඔරොත්තු දෙන භෝග අපිට හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම පලිබෝධ ධාන්‍ය වලට වැඩිපුර ඔරොත්තු දෙන භෝග ඒ වගේම අඩු ජල තත්ත්වයන් යටතේ වගා කළ හැකි භෝග ඒ වගේ දේවල් මෙතෙන්දී හොයාගන්න අපිට පුළුවන්. ඉතින් මේ ගැනත් අපිට අවධානය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒ වගේම විශේෂයෙන්ම මේ නිෂ්පාදකයාට විශේෂයෙන්ම දේශගුණික වෙනස් වීම වලට අනුහුරුව ගොවිතැන් කරන ගොවි මහතුරුන්ට මේ වෙළඳපොළ විශේෂයෙන්ම ෆාම් මාකට් කියන සංකල්පය මේ හඳුන්වා දීමනොත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ වෙන අතරමැදියෙකුට යටත් නොවි ඒගොල්ලන්ගේ මේ නිෂ්පාදනය විකුණ ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේකත් බොහොම වැදගත් වෙනවා. මොකද දේශගුණික විපර්යාස වලින් ගොඩක් වැට කාලා ඉන්න කණ්ඩායමක් විදිහට ඒගොල්ලන්ට මේක වෙනත් අලෙවිකරුවෙකුට වුණාට වඩා යම්කිසි වැඩිපුර ආදායමක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙතනින් ලැබෙනවා. මේ තියෙන ඒ වාගේ මේ ස්ථාපනය කරපු වෙළඳපොළක පින්තූර ඒ වගේම විශේෂයෙන්ම මේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට පිටවීම ඒ කියන්නේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියන තත්ත්වය ඇතිවෙන්න ගොඩක්ම
වැදගත් වෙන තත්ත්වයක් තමයි මේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේදී ඒ වගේම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ඒ වගේ යම්කිසි මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට නිකුත් වෙනවා. ඉතින් මේ පාංශු පස මේකට සොයිල් ඇමෙන්ඩ්මන්ට් එකක් කියලා කියන්නේ ඇත්තටම සොයිල් ඇමෙන්ඩ්මන්ට් එකක් විදිහට ඒ වගේම පසේ ජලය වැඩිපුර රඳවා ගන්න කරන උත්සාහයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ජීව අඟුරු. මේක ඇත්තටම තවම අපි විවිධ අවස්ථාන්වලදී උත්සාහ කරා මේ හොඳම තාක්ෂණික ක්‍රමයක් හොයාගන්න ඒ දැනට තියෙන තත්ත්වයන් වල තවම මේක පරිශන මට්ටමේ තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මේ අඟුරු භාවිතයේ තියෙන වැදගත්කම තමයි අඟුරු වසර ගණනාවක් සාමාන්‍ය ලිපේ අඟුරු වුණත් වසර ගණනාවක් පොළොවේදී දි รา පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කිරීම සඳහා මේක ඉතා විශාල පරිමාණින් මේක යම්කිසි විදිහකට දියුණු කරගන්න හැකි වුණොත් අපිට මේ දේශගුණික වෙනස් වීම වලට ලොකු පිටුහලක් වෙයි ලොකු සහායක් ලැබෙයි මේක අවම කරගන්න. ඒ වගේම තමයි මේ මෙතන මේ යටින් සඳහන් කරලා තියෙනවා මේ පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතයේ පවත්වා ගැනීම. ගොඩාක් වෙලාවට ලංකාවේ තියෙන මේ විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල තියෙන ගොවි භූමි හැරෙන්න වියලි කලාපීය ප්‍රදේශවල තියෙන ගොවි භූමි වල මේ පාංශු කාබන් ප්‍රතිශතයේ අපේක්ෂිත මට්ටමට නැහැ. සාමාන්‍යයෙන් 2.5%, 3ක් වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන මේ කාබන් ප්‍රතිශතයේ ඊට වඩා අඩු මට්ටමක තියෙන්නේ. මොකද උෂ්ණත්වය ඒ වගේම මේ ක්ලයිමේට් චේන්ජ් වැනි උෂ්ණත්ව වැඩි වීම නිසා විශේෂයෙන්ම නියත කාල වලට මුහුණ දෙන නිසා මේ වියලි කලාපීය ප්‍රදේශ මේ පාංශු කාබන් ප්‍රතිශතය හුඟක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් ප්‍රශ්න වලට බලපාන පාසු හොදාගෙන යෑම වැනි කාරණා වලට. ඉතින් ඒ නිසා පාංශු කාබන් ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා යම් යම් ක්‍රමවේද දැන්ට හඳුන්වා දීලා තියෙනවා යම් යම් ක්‍රමවේද. මේවා ගැන හොයලා බලලා මේවා වැඩි දියුණු කරලා මේ ගොවි විශේෂයෙන්ම මේ ගොවි මහතුන්ගේ ආකල්ප සංවර්ධනයක් අවශ්‍ය වෙනවා. මේ පාංශු කාබන් ප්‍රතිශතයේ අවම වශයෙන් මේ වගා කාලය තුලදීවත් හොඳ මට්ටමක අපේක්ෂිත මට්ටමින් පවත්වා ගන්න. ඒ වගේම තමයි අපි බොහොම තදින්ම විශ්වාස කරනවා අපේ රටේ ගොවීන්ගේ තියෙන කියන්නේ ගොවියෝ ගොඩක් වෙලාවට තනි තනිවම තමයි මේ වගා කටයුතු තුළ නිරත වෙන්නේ. ඉතින් ඒත් බොහොමයක් රටවල් ගැන අධ්‍යයනය කරනකොට අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ කෘෂිකාර්මික සමුපකාර සමිති. විශේෂයෙන්ම ලොකු ශක්තියක් වෙනවා මේ තමන්ගේ නිෂ්පාදන යම්කිසි බිලකට එහෙම නැත්නම් යම්කිසි බලපෑමක් කරන්න මේ නිෂ්පාදන වල මිල සඳහා මේ සමුපකාර සංකල්පය විශේෂයෙන්ම ගොවි සමුපකාර සංකල්පයේ රටට අඳුන් ඇත්තටම තාම අපි සමුපකාරය ගැන කතා කරන්නේ මේක අලුත් සංකල්පයක්. ඒ නිසා මේ ගොවි සමුපකාර සමිති මගින් අපිට ගොඩාක් දුරට පුළුවන් මේ අහ කරන දේවල් ඒ වගේ දේවල් ඉතුරු කරගන්න. ඒ වගේම මේ ගොවින්ගේ තියෙන මේ වකා නිෂ්පාදන සම්බන්ධයෙන් මීට වඩා දැනුම වැඩි කර ගැනීමත් ඒ වගේම හොඳ මිලක් ලබා ගැනීමත් මේ සම්බන්ධයෙන් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඊළඟට තියෙන කොටස් ගැන මම හිතන්නේ ගොඩක් මේ අපේ මේ මෙතන තියෙන ඇත්තටම මේ අපිට තියෙන අභියෝග මොනවාද කියන එක මෙතන මම කීපයක් අපිට සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස යම්කිසි මට්ටමකින් මේ සම්බන්ධයෙන් මුහුණ දීම සඳහා ගොවිට මුහුණ දීම සඳහා යම් යම් ගැටලු ඒ කියන්නේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති මේ වශයෙන් කටයුතු කිරීමේදී යම් යම් ගැටලු කීපයක් තමයි මෙතනදී මේ අභියෝග විදියට සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගොවි මහත්තුරුන්ගේ එහෙම නැත්නම් රටේ සමස්තය ගත්තොත් ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා ක්‍රමවේදයන් වල තවම බාධාවක් තියෙනවා. ඉතින් මේ ගැන ලොකු අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ වගේම මේ දේශගුණ විපර්යාස කියන්නේ බොහොම මේ සංකීර්ණ ප්‍රශ්නයක්.
මොකද එකට එකක් බැඳිලා තියෙනවා මේ සංවර්ධන කටයුතු සඳහා. ඉතින් මේ නිසා මේ හැම මේ බැඳීමක්ම මේ සහසම්බන්ධතාවයක්ම හොයලා බලලා ඒ අනුව අපේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන දේවල් කිරීම ගොඩක් වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම තීරණ ගන්න අය විශේෂයෙන්ම මේක තවම විශේෂයෙන්ම රාජ්‍ය මට්ටමින් මේක ටිකක් ඉස්සරහට තල්ලු කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මේකත් දැනට තියෙන තවමත් තියෙන අභියෝගයක් මම හිතන්නේ මේක විශේෂයෙන් ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙම රටවල් වල මේ තත්ත්වය යම් යම් මට්ටමින් තියෙනවා. ඒ වගේම හුඟක් වෙලාවට මේ දේශගුණික විපර්යාසයකින් යම් යම් හානි සිද්ධ වුණාම ඒක ගම් වතුරකින් එහෙම නැත්නම් නේදියකින් හානි සිද්ධ වුණාම ගොඩක් වෙලාවට ගොවි මහත්තුරුන්ට එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ සමාජයට දැනුවත් වීම සම්බන්ධයෙන් කියන්නේ දැනුමක් අඩුයි මේ සම්බන්ධයෙන්. හැබැයි හුඟක් වෙලාවට බොහෝ තැන්වලදී කරන්නේ අපි මේ වෙනත් ආධාර උපකාර කියන්නේ මූල්‍යමය ආධාර උපකාර ඒ වගේ අවස්ථාවලදී සිදු කිරීම මිස දැනුවත් කිරීම ගැන තියෙන අඩලුහුඬුකම් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි ආයතනික වල තියෙන ධාරිතාවයන් ඒ වගේ දේවල් සංවර්ධනය කිරීමත් ගොඩක් වැදගත්. ඒ වගේම අදාළ ආයතන මම හිතන්නේ බොහෝමයක් වගේ කිය යුතු ආයතන තියෙනවා මේ විවිධ අවස්ථාන්වලදී දේශගුණ විපර්යාස වලදී සිදුවන හානි වලදී සම්බන්ධ වීමට එහෙම නැත්නම් දැනුවත් කිරීමට. ඉතින් මේ ආයතන සම්බන්ධයෙන් හොඳ සම්බන්ධීකරණයක් සිද්ධ කිරීමෙන් ඉතා වැදගත් මේවත් යම් යම් අඩලුඩු මේ දක්වා දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපිට ඉදිරි කාලයේදී අවධානය යොමු කරන්න වෙනවා. මේ දේවල් තමයි විශේෂයෙන්ම මේ සම්බන්ධව සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකද කෙටි කාලයක් තුළ තමයි මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරේ. එවනම් සිළුම දෙනාට බොහොම ස්තුති ප්‍රකාශ කරනවා. එහෙනම් සිළුමට නැවතත් ස්තුතියි. බොහොම ස්තුතියි කිත්සිරි මහත්මයාට සහ අපේ ගුණතිලක මහත්මයාට දෙදෙනාටම. මම හිතන්නේ වැඩසටහන අපේ ඉදිරිපත් කිරීම අවසන් වෙනකම් ඉන්නේ. මොකද ප්‍රශ්න ගලාගෙන එනවා. අපි ඒ සියල්ලම ඉදිරිපත් කරන්නේ සීලු ඉදිරිපත් කිරීම අවසන් වුණාට පස්සේ ගුණතිලක මහත්මයා සහ කිත්සිරි මහත්මයා දෙදෙනාම රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟ ඉදිරිපත් කිරීම ටික අවසන් වෙනකම් මොකද කීප දෙනෙක්ගේම ප්‍රශ්න අපිට ලැබිලා තියෙනවා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරගන්නට. ඊළඟ ඉදිරිපත් කිරීමට යන් අපි එහෙම වුණොත් මහාචාර්ය සංජීවනි ගිනිගත්තර මහත්මියට ආරාධනා කරනවා ඔබතුමීගේ ඉදිරිපත් කිරීමට. Am I audible? Yes, Miss Professor. Okay. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සොයිකොන් and දමිත. බොහොමත්ම ස්තුතියි. අපි කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. දේශගුණ විපර්යාස සඳහා සුහුරු ආහාර පද්ධති. ඉස්සෙල්ලාම මම කැමති මොකද්ද මේ ආහාර පද්ධතියක් කියලා කියන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. අතරම ආහාර පද්ධතිය කියලා කියන්නේ ආහාරය නිෂ්පාදනය කරන ස්ථානයේ ඉඳලා එහෙම නැත්නම් අපි කියන්නේ ආහාරය ප්‍රොඩියුස් කරන නිෂ්පාදනය කරන ගොවිපළේ ඉඳලා ඒක පාරිභෝගික අතටපත් වෙලා පාරිභෝගික ඒක පරිභෝජනය කරන අවස්ථාව දක්වා මේ ආහාරයට සිදුවන සියලුම වෙනස්කම් එහෙම නැත්නම් බාහිරින් සිදුවන සියලුම බලපෑම් ඒ සියලුම දේ එකට එකතු වුනහම අපි ඒකට කියනවා ආහාර පද්ධතියක් කියලා. මේ ආහාර පද්ධතියේ තියෙනම විවිධාකාර වූ උපපද්ධති. පළවෙනි උපපද්ධතිය තමයි නිෂ්පාදන උපපද්ධතිය. ඒ කියන්නේ අපේ ගොවිපළ. ඒකට සම්බන්ධ වෙන්නේ අපේ ගොවියා. එතකොට අපේ ගොවියා එතනට සම්බන්ධ වෙලා එයා නිෂ්පාදනය කරගෙන යනවා. මේ ක්‍රියාවලිය ඇතුළතදී නිෂ්පාදනය සඳහා වෙන විවිධාකාර යෙදෙමු. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියදී අවශ්‍ය අපිට එළියට එන අපේ නිෂ්පාදන ඒ සඳහා බලපාන විවිධාකාර දේවල් කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස, පාරිසරික වෙනස් වීම ඒ සියලුම දේවල් මේ පද්ධතිය ඇතුළේ මේ උපපද්ධතිය ඇතුළේ තියෙනවා.
ඊළඟට මේ ආහාරය අස්වන නෙළු අවස්ථාවේ ඉඳලා අපි පටන් ගන්නවා ඒකේ පසුවස්වනු සැකසීම. මේ ආහාර එක විදිහාගේ එකතු කිරීම කරනවා, මේ ආහාර අපි පැක් කරනවා. ඒතර ඒ සියලු දේවල් අපි තවත් පද්ධතියක් විදිහට දකිනවා. ඊළඟ තුන්වෙනි පද්ධතිය තමයි එම ආහාරයේ තියෙන ආහාරය සඳහා වෙන වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. මේක යම් තැනක ඉඳලා තව තැනකට වෙළඳපොළක් හොයාගෙන යනවා. ඒ වෙළඳපොළ සමහර වෙලාවට සුළු පරිමාණ වෙන්න පුළුවන්, මහා පරිමාණ වෙන්න පුළුවන්, අතරමැදියෝ සිටින්නට පුළුවන්, අතරමැදියෝ නොසිටින්නට පුළුවන්. එතකොට මේ උපපද්ධතිය ඒ වෙළඳපොළ සම්බන්ධ උපපද්ධතිය. ඊළඟ වැදගත්ම උපපද්ධතිය තමයි ප්‍රවාහනය. මේ ආහාරය යම්කිසි ස්ථානයක ඉඳලා තව ස්ථානයකට ප්‍රවාහනය කරනවා. ප්‍රවාහනය කරන්නේ කෙසේද? කුමන ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරනවාද? කොච්චර ප්‍රමාණයකින් ප්‍රවාහනය කරනවාද? ඒ සඳහා යන වියල්හියදම් ඒ සියලුම දේවල් මේ ප්‍රවාහන කියන උපපද්ධතියට අයිති වෙනවා. ඊළඟට ආහාරය යන පාරිභෝගිකයා අතට. පාරිභෝගිකයා මේ ආහාරය පිළියෙල කරගන්නවා. විවිධාකාර පිළියෙල කිරීමකම ඒත් එක්කම විවිධ විදිහට ආහාරය පරිභෝජනය කරනවා. ඒතර ඒ දේවලුත් එක්ක අපේ සංස්කෘතිය හා බැඳිච්ච විදිහට මේ ආහාරය අපි සකසා ගන්නවා. ඒකේ ගුණාත්මක බව ගැන සැලකිලිමත් කරනවා, ඒකේ ප්‍රමාණාත්මක බව ගැන සැලකිලිමත් කරනවා. මේ සියලුම දේවල් තවත් එක පද්ධතියක්. ඒතර මේ සියලුම ආකාරයේ පද්ධති එකට එකතු වෙලා යම් කිසි විදිහක අන්තර්ග්‍රහණය කරමින් විවිධ ක්‍රියාකාරකම් හුවමාරු කරගනිමින්, යදවුම් හුවමාරු කරගනිමින්, නිෂ්පාදන හුවමාරු කරගනිමින් මේ තියෙන මුළු පද්ධතියම අපි කියනවා ආහාර පද්ධතියක් කියලා. මේ ආහාර පද්ධතිය ඉතාමත් සංකීර්ණ පද්ධතියක් වෙනවා. මේ ක්‍රියාකාරකම් නිසාම තමයි මේ සංකීර්ණ පද්ධතියක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි බලමු දේශගුණික විපර්යාස කියන්නේ මොනවද කියලා. පෘථිවි තලයේ දේශගුණික පද්ධතිවල විවිධ වෙනස් වීම හේතුවෙන් සුපුරුදු ලෙස පැවති කාලගුණික රටා දීර්ඝ කාලීනව වෙනස් වෙලා නව දේශගුණික තත්ත්ව ඇතිවීම තමයි දේශගුණික විපර්යාස කියලා කියන්නේ. මම දකින විදිහට මේ දේශගුණික විපර්යාස අද ඊයේ සිදු වෙච්ච දෙයක් නෙමෙයි. වෙනස් වීම කියන දේ හැමදාම සිද්ධ වෙච්ච දෙයක්. පරිසරයේ වෙනස් වීම, දේශගුණයේ වෙනස් වීම, මිනිසුන්ගේ වෙනස් වීම, මේ සියලු දේ දීර්ඝ කාලීනව පැවතිච්ච වෙනස් වීම. අද මොකද වෙලා තියෙන්නේ? අපේ නොමනා ක්‍රියාකාරකම් නිසා පරිසරයට හානි කරමින් සිදු කරන විවිධාකාර ක්‍රියාකාරකම් නිසා මේ සිද්ධ වෙන වෙනස් වීම විශාල වශයෙන් අපිට දරන්න සිද්ධ වෙලා, විශාල වශයෙන් අපේ කෘෂි පද්ධති එහෙම නැත්නම් අපේ ආහාර පද්ධති වලට දැනිලා, ඒ ආහාර පද්ධතිය ගැන කලකිරීලා, ඒ ආහාර පද්ධති වල තියෙන ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙලා, නිෂ්පාදනය අඩු වෙලා, ඒව ගොඩක් වෙලාවට එයාලගේ තියෙන තත්ත්වෙන් පහළට ඇද වැටිලා. ඒකයි අපි මේවා දේශගුණික විපර්යාස නමින් ඉහළට ගෙනල්ලා, කරලියට ගෙනල්ලා විවිධාකාර වූ සාකච්ඡා, විවිධාකාර වූ ව්‍යාපෘති හරහා විසඳුම් සෙවීම සඳහා අපි දැන් යෙදලා ඉන්නේ. ඊළඟට බලමු අපි දේශගුණික සුහුරු බව කියන්නේ මොකක්ද කියලා. සමාජ ආර්ථික පාරිසරික පද්ධතියකට දේශගුණික විපර්යාසයන් මත ආතතීන් හමුවේ කොච්චර දුරකට මේ ආතතීන් කළමනාකරණය කරගනිමින් ඒක ක්‍රියාකාරීත්වය පවත්වා ගනිමින් අනාගතයේ සිදුවේ යයි සිතන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා සහ තිරසාර බව පවත්වා ගැනීම සඳහා ප්‍රතිසංවිධානය වෙමින් යන ක්‍රියාවලියට අපි කියනවා දේශගුණික සුහුරු බව කියලා. අපි පොඩ්ඩක් නැවත වතාවක් සලකලා බලමු මේ දේශගුණික විපර්යාස ඇයි අපි මෙච්චර කරලියට අරන් කතා කරන්නේ. ඇයි මේ දේශගුණික විපර්යාස සිද්ධ වෙන්නේ කියලා. අතරම මිනිසාගේ සිදුවන විවිධාකාර වූ ක්‍රියාකාරකම් නිසා මේ දේශගුණික විපර්යාස වැඩි වැඩියෙන් අපිට දැනෙනවා. මිනිස් ක්‍රියාකාරකම් සමහර වෙලාවට කුසල ඉන්ධන වැඩි වැඩියෙන් දහනය කිරීම හෝ වේවා, අපගේ ජීවන රටා, ආහාර රටා වෙනස් වීම නිසා සිදුවන පරිභෝජන රටාවන් නිසා හෝ වේවා, විවිධාකාර වූ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට අපි හරිතාගාර වායුන් මුදා හරිනවා. එතන මේ හරිතාගාර ආචරණය මම හිතනවා මෙතන ඉන්න හැමෝම දන්නවා ඇති කියලා. හරිතාගාර ආචරණය කියලා කියන්නේ සාමාන්‍ය සංසිද්ධිය. හරිතාගාර ආචරණය තුලින් අපේ පෘථුවියේ ජීවීන්ට වාසය කිරීමට සුදුසු තත්ත්වයක් සැලසලා දෙනවා. උෂ්ණත්වය වැඩි කරමින් ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක වෙන්නත්, මිනිසුන්ගේ ජීවන රටාවල් ඒ විදිහට පවත්වාගෙන යන්නත් අවශ්‍ය කරන වාතාවරණය සලසන්නේ හරිතාගාර ආචරණය තුලින්. දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිසාගේ මේ නොමනා ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරින හරිතාගාර වායුන් වැඩි වැඩියෙන් මුදා හරීම හේතු කොටගෙන
මේ හරිතාගාර ආචරණය ඉතාමත් නරකත් විදිහට සිද්ධ වෙන අතර ඒ නිසා අපගේ පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. මිනිසුන්ට ශාකවලට සහ නිකුත් සියලු ජීවීන්ට දරා ගන්න බැරි වෙන විදිහට මේ පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට තමයි අපි කතා කරන්න පටන් ගන්නේ දේශගුණික විපර්යාස ගැන. සමහර වෙලාවට ඒක පරිසරයේ සිදුවෙන දැඩි උෂ්ණත්වය ඉහළ යාමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අනපේක්ෂිත අපි අපේක්ෂා නොකරන විදිහේ ජල ගැලීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේක්ෂා නොකරන විදිහේ වර්ෂාපතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නියම තත්ත්වයක් වෙන්න පුළුවන්. විවිධාකාර ක්‍රියාවලි හරහා දේශගුණික විපර්යාසයන් සිද්ධ වෙනවා. මේ විපර්යාසයන් අපගේ ආහාර පද්ධති වලට දරන්න බැරි තරමට සිද්ධ වුණාම අපි කියනවා අපේ ආහාර පද්ධති දුර්වල වෙනවා. ඒ දුර්වල වීම තුලින් මොකද වෙන්නේ අන්තිමට? අස්වැන්න අඩු වෙනවා. ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. අන්න ඊළඟට ඒ බලපෑම එනවා මනුෂ්‍ය වර්ගයාට. මොකද අපි අපේ ආහාර පද්ධති මත යැපෙනවා අපගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන්. එතකොට ඒ ආහාර සුරක්ෂිතතාවය අපිට නැති වෙනවා. අපේ ආහාර සුරක්ෂිතතාවය තර්ජනයට ලක් වෙනවා. මෙන්න මේ නිසා තමයි අද දේශගුණික විපර්යාස සහ කෘෂි කර්මාන්තය ඉතාමත් ඉහළින් කරලියට පැමිණිලා සාකච්ඡා මාර්ගයෙන් මේ විදිහට ගමනක් යන්නේ. අපි ටිකක් අතීතයට එබිල බලමු. මං හිතනවා මෙතන ඉන්න හැමෝටම මතකයි 1960 ගණන් වල අපි කෘෂි කර්මයට වෙච්ච විශාල වෙනස් වීම. ලොකු විප්ලවයක් සිද්ධ වුණා. මේ විප්ලවය හරහා වැඩි දියුණු කළ ප්‍රභේද හඳුන්වලා දුන්නා. ඇත්තටම වැඩි වෙන ජනගහනයට ආහාර ලබා දිය යුතුයි කියන ප්‍රමුඛ අරමුණ ප්‍රමුඛ කොටගෙන හරිත විප්ලවය නමින් මේ විප්ලවය අපේ කෘෂිකර්ම පද්ධතියට එකතු වුණා. ඒත් එකම පාරම්පරිකව අපිට තිබිච්ච අපගේ ආචාර ධර්ම අපගේ පද්ධතීන් සංස්කෘතික රටාවන් කෘෂි පද්ධතීන් පරිසර පද්ධතීන් ඔක්කොම අමතක කරලා මේ ගොවියා වැඩි දියුණු කළ ප්‍රභේද හරහා අලුත් මේ විප්ලවයට අන්තර්ග්‍රහණය වුණා. ඒ අන්තර්ග්‍රහණය වුණාට පස්සේ අපේ තිබුණු පාරම්පරික වී ප්‍රභේද හෝ ඒවා එළවලු ප්‍රභේද හෝ ඒවා ඔක්කොම ටික අමතක කරලා ගොවියා එන්න පටන් ගත්ත නැවත වතාවක් මේ හරිත විප්ලවය නමින් හඳුන්වා දුන්නු වැඩි දියුණු කළ භෝග ප්‍රභේද හරහා අලුත්ම වූ කෘෂිකාර්මික ක්‍රමවේදයකට භෝග ලස්සනට වැවෙන්න පටන් ගත්තා. යායවල් පිටින් තනි භෝග අපිට ලස්සනට දකින්න හම්බුණා කොළම කොළ පාටයි. මෙන්න එක එක විදිහේ ලෙඩ රෝග ඒත් දෙකම පලිබෝධ හානි වැඩි වැඩියෙන් ඇවිල්ලා අපේ භෝගය විනාශ වෙන්න පටන් ගත්තා. යම් යම් කාල සීමාවන් පසු කරන අවදිවල. ඒතර අපිට සිද්ධ වුණා මේවා වැළක්වන්න බාහිරින් මේවට පුහුර අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය කරන පුහුර ලබා දෙන්න සිද්ධ වුණා. මේ රෝග පලිබෝධ විනාශ කරන්න අපිට විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය අපේ ස්වභාවික පරිසර පද්ධතියත් එකතු කරන්න සිද්ධ වුණා. අපේ දේශීය ප්‍රභේද අපිට මගහැරුණා. අපිටම අනන්‍ය වූ කෘෂිකාර්මික පද්ධතියක්. එහෙම නැත්නම් විවිධාංගීකරණය වූ කෘෂිකාර්මික පද්ධතිය අමතක කරලා අපි ආවා ඒක භෝග වගාවට. තනි භෝග වගාවට. තනි භෝග වගාව කියලා කියන්නේ අපි ඒ අවස්ථාවේ සහ මේ අවස්ථාවේ දැක්කට වැඩි වෙන ජනගහනයට ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය ලෙස තනි භෝග වගාව නැත්නම් ඒක භෝග වගාව දේශගුණික විපර්යාස හමුවේ දැමෙන වගාවක්. මේ ඒක භෝග වගාව හරහා අපිට සිද්ධ වුණා අපි අපේක්ෂා නොකරපු වෙනස් ආකාරයේ පලිබෝධ දැක ගන්නට. පලිබෝධ ඇවිල්ලා අපේ භෝග වලට පහර දෙන්න පටන් ගත්තා. විවිධ ලෙඩ රෝග ඇවිල්ලා අපේ භෝග වලට පහර දුන්නා. ඊළඟට නියං කාලවල දේශගුණික විපර්යාස නිසා ඇතිවෙච්ච නියං කාලවල ගම් වතුර වලට ඔරොත්තු දීමට හැකියාවක් නැහැ මේ ඒක භෝග වගාවට. ඒ නිසා මේ ඒක භෝග වගාව හරහා අපේ ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටුණමක් නිසාද අපේ ආහාර පද්ධති තර්ජනයට ලක්වීම හේතුවෙන්. මං හිතනවා හැමෝටම මතක ඇති ඉස්සර වෙලා ඉදිරිපත් කිරීමේදීත් මේක කතා කරා අපිට තිබිච්ච අපේ අනන්‍යතාවය වැව සහ ඒ ආශ්‍රිතව තිබිච්ච පද්ධතිය. ඇත්තටම වැව ආශ්‍රිතව තිබිච්ච මේ පද්ධතිය අපි කතා කරනකොට මේකේ අනුපද්ධති තුනක් අපිට පේනවා. පළවෙනි එක තමයි වැව ආශ්‍රිත කරගත් ස්වභාවික පරිසර පද්ධතිය. දෙවෙනි එක තමයි වැව ආශ්‍රිත කරගත් කෘෂිකාර්මික පරිසර පද්ධතිය.
තුන්වෙනි එක තමයි වැව ආශ්‍රිත කරගත් සංස්කෘතික පරිසර පද්ධතිය. මේ පද්ධති සියලු දේ එකිනෙක හා ගැටෙමින් බොහොමත්ම යාවජීව විදිහට කාලයක් තිස්සේ මිනිසාට අවශ්‍ය කරන ආහාර, අවශ්‍ය කරන තත්ත්වයෙන්, අවශ්‍ය කරන ප්‍රමාණයෙන් ලබා දෙමින් පරිසරයේ සියලු ජීවීන්ට සර්ව සාධාරණ ඉෂ්ට කරමින් බොහොමත්ම කාලයක් වැජබිලා තිබුණා අපේ අතීතේ. මේ වගේ කෘෂිකාර්මික පද්ධති ගොඩාක් විශාල සංඛ්‍යාවක් මේ එල්ලංගා පද්ධතිය ඇතුලේ තියෙනවා. මේ හැම පද්ධතියක්ම බොහොමත්ම නිරෝගීව ජීවත් වුණා. බොහොමත්ම නිරෝගීව පැවතුණා. මිනිස්සු පරිසරයට ආදරය කරා. පරිසරයට ඕන විදිහට මිනිස්සු ජීවත් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ට ඕන විදිහට පරිසරය වෙනස් කරන්න යනකොට මිනිස්සු දෙතුන් සැරයක් හිතුවා. මේ තිබිච්ච සම්බන්ධතාවයන් නිසා පරිසරයට ආදරය කරමින් අපිට ප්‍රශ්න ගොඩාක් මගේ ඔළුවට එනවා. අපි නැවත වතාවක් මේ පාරම්පරික කෘෂිකර්මය සඳහා යා යුතුද? අපිට එසේ යා හැකිද? මගේ ඊළඟ ප්‍රශ්නය. අපි මේ වෙනකන් අපේ තියෙන ජීවන රටාවන්, ආහාර රටාවන් අපි වෙනස් කරගත යුතුද? අපිට එසේ වෙනස් කරගත හැකිද? මට තියෙන ගැටලු. මේවට අපි ප්‍රශ්න වලට උත්තර අපිට තියෙනවද? නැද්ද? ප්‍රශ්න මාලාවකින් මගේ ඔළුව පිරීලා යනවා. ඇත්තටම තියෙනවා. නැත්තම් අපි මේවට උත්තර හොයන්න ඕනේ. මම කොහොමවත්ම කියන්නේ නැහැ අපි නැවත වතාවක් මේ පාරම්පරික කෘෂිකර්මයට යන්න ඕනේ කියලා. එහෙම ගිහිල්ලා අපේ මේ වැඩි වෙන ජනගහනයට ආහාර සපයා දෙමින් මේ ආහාර සුරක්ෂිතතාවය සඳහා යන්න තියෙන පහසුකම ගොඩක් අඩුයි. ඒක එච්චර පහසු කාර්යයක් නෙවෙයි. කියන්න ලේසි. අපි කරන්න ගියාම අපි හැමෝම ගැටලු වලට මුහුණ දෙනවා. නිසා මම කොහොමත්ම කියන්නේ නැහැ අපි නැවත වතාවක් පාරම්පරික කෘෂිකර්මයට යා යුතුයි කියලා. නමුත් අපිට ඉගෙන ගන්න බොහොමයක් පාඩම් මේ පාරම්පරික කෘෂිකර්මය ඇතුළේ තියෙනවා. ඒ අපිට මේ දේවල් ගන්නට බැරි. ඒ අපි මේ පාඩම් වලින් අපිට ලබාගත් දේවල් අපේ දැන් තියෙන වර්තමාන කෘෂිකර්මයට අනුගත කළ නොහැකි. මං හිතනවා ඒ කළ හැකි. කල නොහැක්කක් නොමැත කියන තැන ඉඳලා අපි සියලු දෙනා එකවන්න එකතු වුණොත් ඒ දේ කරන්න පුළුවන්. අපි බලමු අපි ගන්න පුළුවන් පාඩම් මොනවද? හොඳ පාඩම් මොනවද? මේ දේශගුණික සුහුරු ආහාර පද්ධති. එහෙම නැත්නම් අපේ තියෙන ආහාර පද්ධති දේශගුණික විපර්යාස වලට සුහුරු විදිහට, තිරසාර විදිහට ආහාර සුරක්ෂිතභාවය වැඩි කරමින් අපි මේ ගමන ඉස්සරහට යන්න නම් අපි මොනවද මේ පාරම්පරික කෘෂිකර්මයෙන් ගන්න පුළුවන්? ගන්න පුළුවන් මොනවද? ගත යුත්තේ මොනවද? ගත හැක්කේ මොනවද? අපි ඒ දේ ඊළඟට සාකච්ඡා කරමු ඉදිරි විනාඩි කිහිපයක් තුළ. පළවෙනි එක තමයි අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ පාරම්පරික කෘෂි පද්ධති එහෙම නැත්නම් ආහාර පද්ධති ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයකින් පවත්වාගත්තා. හැම ජීවියෙකුටම මිනිසාට හෝ වෙන සතෙකුට හෝ වේවා සීපාවට හෝ වේවා ශාකයකට හෝ වේවා සියලු දෙනාට පරිසරය අයිතියි කියන අදහස පෙරදරි කරගනිමින් අපේ මුතුන් මිත්තෝ හැම දෙනාටම සාධාරණයක් ඉෂ්ට කරමින් ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කරගනිමින් ඉහළ ජෛව විවිධත්වයෙන් කෘෂි පද්ධති පවත්වාගෙන යන්න උත්සුක වුණා. ඒ හේතුව නිසා ඒ පද්ධති බොහොමත්ම ඉහළ සුහුරු බවක් දැක්වුවා කාලගුණික දේශගුණික විපර්යාසවලට. සහ ඒවල තිරසාර බව වැඩියෙන් තිබුණා. ඇයි අපිට ඒ දේ හිතන්න බැරි? අපේ දැන් මේ තියෙන විෂ රසායනික සහිත කෘෂි කර්මාන්තය නිසා අපිට තියෙන මැරිච්ච පසක්. අපිට බැරි දේ පසට නැවත වතාවක් කන දෙන්න. අපිට නිරෝගී පසක් නැවත හදන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. අපිට විවිධාකාර අපි ඇත්තටම ඉගෙන ගන්න දේවල්, අපි ඇත්තටම අත්හදා බලන දේවල්, පර්යේෂණ වලින් අපිට එළියට එන දේවල්, ඒකාබද්ධ ජල පාලනය, ඒකාබද්ධ පෝෂක පාලනය, ඒකාබද්ධ කෘමි පාලනය, ඒකාබද්ධ රෝග පාලනය, ඒකාබද්ධ වල් පැලෑටි පාලනය, මේ සියලු දේවල් හරහා අපිට පුළුවන් නැවත වතාවක් මේ ජෛව විවිධත්වයට ආරාධනා කරන්න එන්න අපේ කෘෂි පද්ධති වලට වැදෙන්න කියලා. අපිට ඒ පාඩම අපිට ලොකුවටම ඉගෙන ගන්න තියෙනවා අපේ පාරම්පරික කෘෂි කර්මයෙන්. ඊළඟ දේ තමයි භෝග විවිධාංගීකරණය සහ විකල්ප ආහාර රට. අපි ඉස්සර වෙලත් කතා කරා තනි භෝගයක් අපේ යායේ තියෙන තාක්කල් අපිට තියෙන තර්ජන වැඩි. ඒ පද්ධතියටම තියෙන තර්ජන වැඩි. ඒ නිසා අපිට යන්න පුළුවන් භෝග විවිධාංගීකරණයට. විවිධ වූ භෝග එකම තැනක වගා කරන්න. අපි කියනවා බහු භෝග වගාව, විවිධ භෝග වගාව, ඒ වගේ විවිධ ආකාරයෙන් අපිට
මේක හඳුන්ලා දෙන්න පුළුවන්. ඒ හරහා අපිට පුළුවන් මේ දේශගුණික විපර්යාස හමු වෙන්නේ නොනැමී සූහුරු බව වැඩි දියුණු කරගනිමින් තිරසාර බව වැඩි දියුණු කරමින් ලොකු ගමනක් යනවා. ඒක අපි අපේ අතීතයේ ඉගෙන ගත්ත පාඩමක්. අපිට දැන් වර්තමානයේක අපිට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඊළඟට අපිට තියෙන විකල්ප ආහාර. අපි හැමදාම දකින්න දේ තමයි දේශගුණික විපර්යාසයක් නිසා හෝ වේවා දැලගල්මක් ටික විනාශ වෙලා ගියොත් එහෙම අපිට කන්න දෙයක් නෑ. එහෙම නෙමෙයි. අපිට යන්න මාර්ග ගොඩක් තියෙන්න ඕනේ. සප්ලයි චේන්ස් ගොඩක් තියෙන්න ඕනේ. ඒ චේන්ස් වල එක චේන් එකක් කැඩිලා ගියොත් මැද්දෙන් අපිට අනිත් චේන්ස් හරහා එහෙම නැත්නම් විකල්ප මාර්ග හරහා ගිහිල්ලා මේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්න ඕනේ කරන ක්‍රමවේද හැදෙන්න ඕනේ. එක දොරක් වැහුනොත් අනිත් ඇරිච්ච දොරවල් වලින් ගිහිල්ලා අපිට වැඩේ කරගන්න පුළුවන් වෙන තරමට විකල්ප ආහාර රට අපි අඳුර ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟ දේ තමයි නිෂ්පාදන මූල්‍යයන් හඳුනා ගැනීම. අපි දන්නවා අපිට එක එක විදිහේ නිෂ්පාදන ක්‍රම තියෙනවා. අපි ශ්‍රී ලංකා ගැප් good agriculture practices භාවිතා කරලා යහපත් කෘෂි කාර්මික පිළිවෙත් භාවිතා කරලා කරන කෘෂි කාර්මික ගොවි පළවල් තියෙනවා. එහෙම නැත්නම් අපේ organic products තියෙනවා. ඊළඟට අපේ PS guaranteed products තියෙනවා. ඒත් ඒ වගේ අපිට පුළුවන් මෙතන කොහෙන්ද මේ නිෂ්පාදනය ආවේ කියලා ඒ නිෂ්පාදනයේ පැකට් එකේ හරි කොහෙද සඳහන් වෙනකොට ඒක ඍජු නොවන ආකාරයෙන් ඒ ගොවියාට යම් කිසි විදියක පණිවිඩයක් දෙනවා. අනවශ්‍ය විදියට යෙදවීම යොදමින් අනවශ්‍ය විදිහේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් කරන ගොවිතැනට පිළිගැනීමක් නැහැ පාරිභෝගිකයෙක්. මේක ලොකු දෙයක්. සමහර වෙලාවට අපිට පොඩි ගාණක් වැඩියෙන් ගෙවන්න වෙයි මේ ප්‍රොඩක්ට්ස් වලට. නමුත් අපි හැමෝම එකට එකතු වෙලා යන්න ඕනේ ගමනක් මේක. ඒ නිසා අපි හැමෝම යම් කිසි දුරකට දරා ගන්න අවශ්‍ය වෙනවා මේ තත්ත්වයෙන් එළියට එන්න නම්. ඊළඟට ස්වයං විධිමත් භාවය සහ අනුවර්තන එහෙම නැත්නම් අපේ ආහාර රටා එහෙම නැත්නම් අපේ ජීවන රටා යම් කිසි දුරකට අපිට වෙනස් කරන්න අපිට ඒ කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. අපි ඉගෙනගත්ත පාරම්පරික ගොවි පද්ධතිය වලින් අපි ඉගෙනගත්ත දේ තමයි කියන්නේ සරල බව. අපිට යන්න බැරි දේ සරල බවට ආපහු සරයක් යම් කිසි දුරකට මම කියන්නේ ඒකේ පරතරටම යන්න කියලා යම් කිසි දුරකට යන්න බැරිද? එහෙම නැත්නම් අපි දැනට හුරු වෙලා තියෙන අපේ මේ මස් මාංශ මූලික කරගත් ආහාර රටාව යම් දුරකට අපිට බැරිද මේක ශාක මූලික කරගත් ආහාර රටාවකට පරිවර්තනය කරන්න. අපි හැමෝම දන්න දෙයක් තමයි අපි වතුර කියලා කියන එක අපිට බොහොම දුර්ලභ සම්පතක්. එතකොට කුකුල් මස් 1 කිලෝ එකක් හදන්න වතුර ලීටර් 4000ක් යනවා. ඊළඟට ඒක හරක් මස් කිලෝ එකක් හදන්න වතුර ලීටර් 15000ක් යනවා. ඒක බිත්තරයක් හදන්න වතුර ලීටර් 196ක් යනවා. නමුත් එක වී කිලෝ එකක් හදන්න වතුර ලීටර් 2500 යනවා. එක කෙසෙල් කිලෝ එකක් හදන්න වතුර ලීටර් 790යි යනවා. ඒතර වතුර කියන්නේ අපේ දුර්ලභ සම්පතක්. ඒත් එක්කම එක හරක් මස් කිලෝ එකක් හදනකොට පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝග්‍රෑම් 36.7. මේවා දේශගුණික විපර්යාස වලට ඍජුවම දාන්න වෙනවා. අපිට බැරිද මේ තරට යන්න? අපේ ආහාර වේල් තුනෙන් එකක් අපිට බැරිද ශාක පදනම් කරගත් ආහාර වේලක් බවට පළමුවෙන්ම පරිවර්තනය කරන්න. ලොකු බීමක් පනින්න එක නෙවෙයි මම මෙතනින් අදහස් කරන්නේ. හිමින්සර යන්න ඕනේ ගමනක්. නමුත් අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඊළඟට අපේ ආහාර රටා අපේ ආහාර වේල ගොඩක් ආහාර ಜಾති එකතු කරගත් වේරියේටඩ් එකක් වෙන්න ඕනේ. ගොඩක් ආහාර ಜಾති අපේ ආහාර වේලට එකතු වුණොත් අපේ පෝෂණ ගුණය වගේම අපේ ශාරීරික යහපැවැත්මක් වැඩි වෙනවා. ඒ දේවල් ඍජු නොවන ආකාරයෙන් මේ අපේ ආහාර පද්ධතිවල සුහුරු බව වැඩි කිරීම සහ තිරසාර බව වැඩි කිරීමට දායක වෙනවා. ඊළඟට දැනුවත්භාවය වැඩි කිරීම. අපි මුළු සමාජයම මේක ගැන දැනුවත් කරන්න ඕනේ. අපි පටන් ගන්න පුළුවන් අපේ පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන. ඒ ආයතන වලට අපිට පුළුවන් අදාළ පාඨමාලා, දේශගුණික විපර්යාස හෝ වේවා, සූර්ය කෘෂි කර්මාන්තය හෝ වේවා, ඒ සම්බන්ධ පාඨමාලා එහෙම නැත්නම් පෙළ පොත් වලට අදාළ පාඩම් දාලා ළමයින්ට හිතන්න යම්කිසි අවකාශයක් හදලා දෙන්න ඕනේ. මේ දේ විය යුතුයි. යම්කිසි තැනකින් අපි ආරම්භ කර යුතුයි. මේක මහා පරිමාණයෙන් කරන රටවල් තියෙනවා. ඒ රටවල් ඒ පෙළ පොත් වලට උපාධි පාඨමාලා වලට මේ විෂයන් දැන් අනුගත වෙමින් පවතිනවා. ඒ දේ අපිට කරන්න පුළුවන්. පර්යේෂකයන් විදිහට අපි දන්නවා පර්යේෂණ ගොඩාක් ලංකාවේ සිද්ධ වෙන අවුරුද්දකට. ඒ පර්යේෂණ සමහර වෙලාවට හුදු පබ්ලිකේෂන් එකකට විතරක් සීමා වෙනවා. ඒක යන්නේ නැහැ ගොවියා අතට. ඒක ගොඩක් වෙලාවට පර්යේෂකයාගේ කැමැත්ත මත කරන පර්යේෂණයක් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේ සුහුරු
කෘෂිකාර්මික පද්ධතිය සූර බව වැඩි කිරීම සඳහා ඒත් එක්කම කෘෂිකාර්මික පද්ධතිය තිරසාර බව වැඩි කිරීම සඳහා යන ගමනේදී අපේ ගෝවියා හෝ වේවා අපේ වෙලෙන්දා හෝ වේවා අතරමැදියා හෝ වේවා එහෙම නැත්නම් ඒක ආහාර ප්‍රොසෙස් කරන කෙනා හෝ වේවා ඒ කෙනාට බලපාන ඍජු ප්‍රශ්න හරියටම අරගෙන ඒ ප්‍රශ්නට විසඳුමක් දෙන විදිහේ පර්යේෂණ කරමින් මේ දේවල් වලට විසඳුම් සොයන අපේ පර්යේෂකයන් පෙළඹෙන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ. අන්තිම වශයෙන් මේක සියලු දෙනාම එක්කලා යන්න ඕනේ ගමනක්. නිෂ්පාදකයා හෝ වේවා බෙදා හරිනා හෝ වේවා පර්යේෂකයා තාක්ෂණවේදී මේත් එක්කම පාරිභෝගිකයා සියලු දෙනා අත්වල බැඳගෙන සියලු දෙනා බොහොම අවබෝධයෙන් එකට එකතු වෙලා යන්න ඕනේ ගමනක්. ඒ ගමන බොහොමත්ම විදිහට උදව් වෙනවා අපේ ආහාර පද්ධතිය සුහුරු බව සහ තිරසාර බව වැඩි කිරීම සඳහා. එහෙම නැති වුණොත් අපි මේ විදිහට ගෙවල් වලට කොටු වෙලා පරිසරයේ විතින් දෙන තර්ජනයන් වලට ලක් වෙමින් තව ගොඩක් කාලයක් අපිට බලාගෙන ඉන්න වෙයි. ඒ නිසා ඒ දේ නොවෙන්නට අපි සියලු දෙනා එකට එකතු වෙලා ඔබ මම අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ගමන යමු කියන එක යෝජනා කරමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි මහාචාර්ය සංජීවනි ගිනිගත්තර මහත්මියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සෑහෙන විශාල විස්තර ප්‍රමාණයක් ලැබුණා. ප්‍රශ්න රාශියක් ඇතිවුවක් අයට අහන්නට කාල වේලාවත් මත නිසා මම ඉතා ඉක්මනින් යනවා. ඊළඟ මම හිතන්නේ අච්චල මහත්මියට ප්‍රසන්ටේෂන් එකක් නෑ. හැබැයි අත්දැකීම් ගොඩක් තියෙන එක නිසා ඉතාමත් ඉක්මනින් ඔබතුමීගේ අත්දැකීම් මම හිතන්නේ අර සංජීවනි මහත්මියව ප්‍රශ්න වලටත් උත්තර සමහර තැන් වල ඇති ප්‍රායෝගිකව යම් කාරණා අත්දැකලා සහ ඉදිරිපත් කරලා අචල මහත්මිය ඔබට අවස්ථාව. ඔව් මට දැනගන්න පුළුවන් ඊට කලින් මට කොච්චර වෙලාවක් තියෙනවද කියලා මේ කතාව කරන්න. අපිට කොච්චර වෙලාවක් ප්‍රශ්න අහන්නත් කාලය තියෙන නිසා විනාඩි 10ක් වගේ කාලයක්. විනාඩි 10 හරි මට තේරෙනවා හරි. ඇත්තටම මේ මම හිතන්නේ සංජීවනි ඊටාම හොඳ අප්‍රෝච් එකක් ගත්තා මේ සාකච්ඡාවේ. මොකද අපි ඇත්තටම මේ අපි මේ අද කතා කරන්න වෙලා තියෙන මේ ක්ලයිමේට් අපිට එහෙම නැත්නම් මේ දේශගුණික විපර්යාස නිසා අපේ ආහාර පද්ධතියට වෙච්ච බලපෑම් කියන එක සම්බන්ධව අපි ඇත්තටම හොඳ අවබෝධයක් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ප්‍රශ්නය අපිට අඳුරගන්න. විශේෂයෙන් මම හිතනවා දැන් අපි අද කතා කරන්නේ තාරුණ්‍යයට තරුණ ඔබට. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම සංජීවනි සහ ඊට කලින් කතා කරපු මහත්මයා ඉතාම හොඳින් අපිට මේ පැහැදිලි කරා මේකේ තියෙන ඇකඩමික් එහෙම නැත්නම් මේ තියොරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක විශේෂයෙන් සංජීවනි ඒකේ ප්‍රායෝගික පැත්තත් කතා කරා. ඉතින් මම හිතනවා තාරුණ්‍ය හැටියට ඔබට ලොකු වගකීමක් තියෙනවා. මේක අපි කොහොමද පටන් ගන්න? අර අපිට මහාචාර්යතුමිය කිව්වා වගේ මේ අපි ඔක්කොම එකට එකතු වෙලා යන්න ඕන ගමනක් තමයි අපිට මේ තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඊට කලින් මම අතීතයට ගියොත් අපි දන්නවා මේ ලෝකේ අපිට මේ ආහාර මොකද හැම වෙලේම අපිට තියෙන ප්‍රශ්නේ තමයි අනිත් එක පැත්තකින් අපිට ලෝක ජනගහනය වැඩි වෙනවා අනිත් පැත්තෙන් අපිට තියෙන ස්වභාවික සම්පත් ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒතකොට මේ දෙකේ තියෙන සමබරතාවය අපි කොහොමද රඳා පවත්වාගෙන කියන ප්‍රශ්නේ තිබුණා. ඉතින් ඒක තමයි ලෝකේ හිතුවේ අපිට තියෙන එකම ගැටලුව ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන් එක තමයි අපි ලෝක ජනගහනයට ඕන කරන අවශ්‍ය කරන ආහාර අපි නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාම තමයි නවීන තාක්ෂණය කියලා අපි දේවල් දාලා ඊට පස්සේ බහුජාතික සමාගම් වගේ ආයතන මේවට ඉදිරිපත් වෙලා අර පුළුවන් තරම් අපි ඉතා අඩු ප්‍රමාණයකින් ඉතා වැඩි අස්වැන්නක් අරගෙන අපි කොහොමද ලෝක ජනගහනයට කන්න දෙන්නේ කියන ගැටලුවට තමයි ලෝකෙ උත්තර හෙව්වේ. ඉතින් ඒ නිසා අපි කියනවා යට වගා සංග්‍රාම කියලා. අපි මතකයි අපි පුංචි කාලේත් ওই වගා සංග්‍රාම වලට විවිධ දේවල් කතා කරා. ඉතින් අපිට හරි සතුටුයි ලොකු වට්ටක කැඩියක් දැක්කම අපි සතුටු වෙනවා. ඉතින් මේ විදිහට තමයි ලෝකේ ආහාර ක්‍රමවේදය ඇත්තටම මේ ක්‍රියාවලිය හැසිරුනේ. පස්සේ කාලෙකදී අපිට මිනිස්සුන්ට තේරුම් ගන්න පටන් ගත්තා අපි මේ පරිසරය කියලා කියන්නේ මිනිස්සුන්ට කන්න දෙන එක විතරක්ම නෙමෙයි. අපිට මේ මිහිතලය රැකගත්තොත් ඒකේ ඉන්න ජෛව ප්‍රජාව ඒ සත්තු අපි රැකගත්තොත් තමයි මිනිස්සුන්ට අපේ මානවයට යම් කිසි විදිහේ මානවයට අවශ්‍ය කරන අපේ ජීවිත ගෙනියන්න පුළුවන් වෙන්නේ එතකොට කියලා මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තා. මොකද විශේෂයෙන් අපි විවිධ දේශගුණික ගැටලු වලට අපි දන්නවා හැමදාම අපි ගොවියෙක් ළඟට ගියොත් කියන්නේ අපිට අවශ්‍ය කරන කාලට වැස්ස නැහැ. අනිත් පැත්තෙන් අපිට ඕන කරන මේ වැස්ස සහ මේ පස අපිට තියෙන මේ පසේ අපිට සමහර වෙලාවට දැන් පෝෂණයක් නැහැ. ඒක වියලිලා ගිහිලා මොකද්ද කරන්නේ? ඉතින් ඒ නිසා අපි දන්නවා අපි අවුරුදු ගාණක් තිස්සේ මේ අර පරණ කියපු අර වැඩි ආහාරයක් නිෂ්පාදනය කරන්න කියලා අපි ගිහිල්ලා අවශ්‍ය කරන අර අපි කියන හයිබ්‍රිඩ් එහෙමත් නැත්නම් අර
කාබනික නොවන එහෙම නැත්නම් අපි කියන රසායනික පොහොර වලට අනුගත වෙච්ච බීජ හදලා ඒව දාලා අපි යම්කිසි විදිහේ මේ ක්‍රමවේදයකට ගිහිල්ලා අපි දන්නවා දැන් අපිම කියන අපේ භාෂාවෙන් අපි දැන් වරද්දගෙන තියෙන්නේ අපිට දැන් වැරදිලා තියෙන්නේ අපි හිතා ගන්න බැරි විදිහට අද වෙනකොට මිනිස්සු තේරුම් අරන් තිනවා අපි ලෙඩ වෙනවා අපිට බෝ නොවන රෝග වලින් අපි පීඩා විඳිනවා බහුතරයක් මිනිස්සු මැරෙනවා මේ නිසා දැන් අද වෙනකොට අපිට කොවිඩ් වගේ තරජන ඇවිල්ලා අපි කිර වෙලා අනිත් පැත්තේ මිනිස්සු මැරෙනවා අපිට හිතා ගන්න බැරි දේවල් අද වෙනකොට සිද්ධ වෙනවා ඒකට අපි දන්නවා මේ වගේ ප්‍රතිඵලය තමයි මානව ක්‍රියාකාරකම් අපි නොහිතා අපි එච්චර හිතන්නේ නැතුව එහෙම නැත්නම් අපි අපේ මානව ප්‍රජාවගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය කරන තීරණ ගත්ත හින්දා අද වෙනකොට අපි පරිසරය අමතක කරපු නිසා තමයි අද අපිට මෙතෙන්ට එන්න සිද්ධ වුනේ. එහෙමනම් අද වෙනකොට අපි දන්නවා පහුගිය අවුරුදු 5-6ක වගේ කාලේ වෙනකොට අපි දන්නවා දැන් හැමෝම කතා විශේෂයෙන් FO එක වගේ කතා කරන්න පටන් ගත්තා අපි මේ එක පැත්තකින් ක්ලයිමේට් එහෙම නැත්නම් මේ දේශගුණික විපර්යාස සිද්ධ වෙනවා අනිත් පැත්තෙන් අපිට තාමත් මේ ෆුඩ් ප්‍රොඩක්ෂන් කියන එක එහෙම නැත්නම් 2016 වෙනකොට අපිට 60%යි අපි ලෝක ආහාර අවශ්‍යතාවයෙන් අපි නිෂ්පාදනය කරලා තිබුණේ. එතකොට තාමත් අපිට 40%ක විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් අද 2020 වෙනකොට අපේ ආහාර නිෂ්පාදනය තවත් වැඩි කරන්න සිද්ධ වෙලා. මොකද විශේෂයෙන් මේ කොවිඩ් තර්ජනයත් එක්ක අපි හිලවෙලා තිබිච්ච එකත් එක්ක අද අපි දැන් මේ සෞඛ්‍යමය ව්‍යසනයකට අපි මුහුණ දුන්නට තව ඉදිරි අවුරුදු කීපෙදී අපිට අනිවාර්යයෙන්ම මේ ආහාර පිළිබඳ ව්‍යසනයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ආයෙත් ලෝකේ දැන් හිර වෙලා ඉනවා අපි මොකද්ද කරන්නේ? අපිට වැඩිපුර ආහාර නිෂ්පාදනය කරන්නත් ඕනේ. අනිත් පැත්තෙන් අපි දේශගුණයට හුරු වෙන්නත් ඕනේ. මේ ප්‍රශ්නෙත් එක්ක ලෝකේ දැන් අපි දන්නවා කතා කරන්න පටන් ගත්ත මේ climate smart agriculture කියලා. ඔබ මේක අහලා තියෙනවා. අපි විශේෂයෙන් අපි බලනවා කොහොමද අපි මේ අපේ තියෙන භූමියෙන් අපේ තියෙන ඉඩම් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න. අනිත් පැත්තෙන් මේ තියෙන පස සරු කරන ගමන් පසට අවශ්‍ය කරන පෝෂණ සංඝටකත් අපි දෙන ගමන් අපි කොහොමද අපේ ආහාර අපි වැඩි කරගන්නේ අපේ භෝග වගාවන් සල්දාව අපි වැඩි කරගන්නේ කියලා. එතකොට තමයි ඔන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ කාබනික කෘෂිකර්මය වගේ කියන්නේ දේශගුණයට අනුගත වෙච්ච කෘෂිකර්මික ක්‍රමවේද. ඉතින් අද වෙනකොට අපි දන්නවා ලෝකෙ මේ කාබනික ආහාර කියන එකට ලොකු ඉල්ලුමක් තියෙනවා ලොකු ඩිස්කෂන් එකක් ඩිබේට් එකක් ඇති වෙලා තියෙනවා මේ සම්බන්ධව. නමුත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක සල්ලි තියන අයට විතරක් කන්න තියෙන එකක් කියලා. ඉතින් එහෙම තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා අපි තාරුණ්‍ය හැටියට අපි මේ අභියෝගයට උත්තර හොයන පිරිසක් හැටියට මොකද අපි දන්නවා අපි ජීවත් වුණොත් අපි අනාගතේ අපි ජීවත් වෙන එක කොටසකට විතර හැබැයි අපි අනාගත පරපුර වෙනුවෙන් මේ පරිසරය අපි මේ ස්වභාවික සම්පත් අපි දායාද කරලා යන්න ඕනේ. ඒ අය ගැනත් අපි හිතලා යන්න ඕනේ. ඒකට අද වෙනකොට අපිට තියෙන අභියෝගයක් අපේ කරපිටට ඇවිල්ලා තියෙන අභියෝගයක් අපි කොහොමද අපේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්නේ අනිත් පැත්තෙන් අපි පරිසරය සහ ස්වභාවික මේ සන්දර්භයට අනුගත වෙමින් කියලා. ඉතින් ඒ නිසා දැන් විශේෂයෙන් අපි වගේ අය අපි පුළුවන් තරම් උත්සාහ කරනවා රට ඇතුලේ මේ කාබනික කෘෂිකර්මය පුළුවන් තරම් ප්‍රචලිත කරලා මේක මිනිස්සු අතරට යවන්න. අනිත් පැත්තෙන් මේ මිනිස්සු විශේෂයෙන් ගොවියා මේකට අපිට අවශ්‍යයි ගොවියව ඇට්‍රැක්ට් කරගන්න. එහෙම නැත්නම් මේකට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න. මොකද අපි දන්නවා ගොවියෝ පුරුදු වෙලා හිටියේ අර පොහොර ගහලා වැඩි ආසන්නක් අරගෙන ආදායමක් ලබන්න. නමුත් දැන් ඒ අයත් සමහර වෙලාවට දැන් තේරුම් ගනිමින් යනවා අපිට මේ ස්වභාවික සම්පත් නැත්තම් කලට වෙලාවට වැස්ස ආවේ නැත්තම් අපිට අමාරුයි වගා කරන්න. අපි හිතා ගන්න බැරි විදිහේ පලිබෝධ උවදුරු වලට අපි මූණ දෙනවා. අපි එතකොට මේ වගේ දේවල් වලට අපිට උත්තර හොයන්න නම් අපිට කාබනික විතන වගේ වට යන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි අපි පුළුවන් තරම් මේවා අපි මිනිස්සුන්ට දැනුවත් කරන්නේ. ඉතින් විශේෂයෙන් පොලිසි පැත්තෙන් විශේෂයෙන් රට ඇතුලේ අපිට හැදෙන්න ඕන දේවල් හුඟක් තියෙනවා. නමුත් අපි පෞද්ගලිකව අපි කණ්ඩායම් විදිහට විශේෂයෙන් අවබෝධ කරගත්ත කණ්ඩායම් විදිහට අපිට ලොකු වැඩ කොටසක් මෙතනට තියෙනවා කරන්න. විශේෂයෙන් අපිට තාරුණ්‍ය පුළුවන් තරම් අපිට ඇට්‍රැක්ට් කරගන්න ඕනේ විශේෂ කාබනික වගේ කෘෂිකර්මාන්තයට. මොකද ඒකට හේතුව අපි දන්නවා අපි හැම වෙලෙම හිතනවා කෘෂිකර්මාන්තය කියන එක එච්චර දුරට අපිට අවශ්‍ය නැහැ. නමුත් අපි ඊට වඩා ඇට්‍රැක්ටිව් වෙන ප්‍රොෆෙෂන්ස් වලට අපි යන්න ඕනේ කියලා අපි හිතනවා. නමුත් අපි කෘෂිකර්මාන්තය හරහා ව්‍යවසායිකව බිහි කිරීම අපිට ලොකු අවශ්‍යතාවයක් අපිට පැන නැගිලා තියෙන. විශේෂයෙන් දැන් මේ අද වෙනකොට රජයන් පුළුවන් තරම් උත්සාහ කරන තාරුණ්‍යයට මේ සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අවස්ථාවන් ඔපචුනිටිස් ගොඩක් තියෙන වෙලාවක පුළුවන් තරම් අමතක කරන්න එපා අපේ වගකීම මේ අපි කොහොමද මේ පරිසරයටත් අනුගත වෙමින් මේ වැඩ කරන්න කියන එක. ඉතින් එතෙන්දී අපි බලන්න ඕනේ පුළුවන් තරම් අපි අනිත් පැත්තේ මේ කාබනික අපි දැන් අර සංජීවනී මහත්මයා කිව්වා මේ කාබනික
සහතික කරන පවා දැන් අද වෙනකොට රට ඇතුළට ඇවිල්ලා අපි යම් කිසි වැඩ පිළිවෙලවල් කරනවා. මොකද ඒ සහතික කරන කියන්නේ නිකන් සහතිකයක් ලබා ගැනීමම නෙමෙයි. අපි කොහොමද අපි වගාව කරගෙන යන්නේ ස්වභාවිකව ඒවට අවශ්‍ය කරන ක්‍රමවේද අපි කොහොමද අනුගමනය කරන්නේ, මොන වගේ පොහොරද අපි දැන් දාන්න ඕනේ, අපි මොන වගේ බීජද අපි පාවිච්චි කරන්න ඕනේ, ඒ හා අනුගත වෙමින් අපි කොහොමද වැඩි ආස්වැන්නක් ලබා ගන්න කියන කාරණේ බලන්න. අනිත් පැත්තෙන් අපි හැම වෙලේම හිතන්න ඕනේ අපි ආහාර සුරක්ෂිතතාවය ඇති කරනකොට ආහාර නාස්තිය අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. එතකොට ඔන්න තාරුණ්‍ය ඔබට එන අවස්ථාවක් අපි කොහොමද මේ වැලියු ඇඩිෂන් එහෙම නැත්නම් අගය එකතු කිරීම වලට යන්නේ කියලා. එතකොට අපිට ගස් යට වැටලා යන දේවල් අද වෙනකොට බහුලව අපි දකින්න හම්බ වෙනවා. හැබැයි මේවා නිවැරදිව අපි අසුරුම්කරණයකට ලක් කරලා අපි නිෂ්පාදනය කරොත් අපිට වෙළඳපොළ ඉහළ ඉල්ලුමක් තියෙනවා. මොකද දැන් ලෝක ප්‍රජාවම ලෑස්ති වෙලා ඉන්නවා. විශේෂයෙන් විදේශීය වෙළඳපොළ ලෑස්ති වෙලා ඉන්නවා. මේ දේශීය විශේෂයෙන් මේ ක්ලයිමේට් ඇඩැප්ටේෂන් වෙච්ච එහෙම නැත්නම් අපි දේශගුණික සුහුරු නිෂ්පාදන යම් කිසි විදිහකින් එනවා නම් ලෝකෙට ඒ අය කැමති ඒවා විලදී ගන්න. දැන් අද වෙනකොට අපි දන්නවා අපි හැමෝම කතා කරනවා මේ අපි එක්ස්පෝර්ට් කරන්න ඕනේ, අපේ රටට ආදායමක් ගේන්න ඕනේ කියලා. ඒකට ඒ වෙනකොට අපිට යම් කිසි විදිහකින් ලෝගෝ එකක් අපි ගාව තියෙනවා නම් අපි මේ දේශගුණික සුහුරු වෙච්ච නිෂ්පාදන තමයි මේවා කියලා. ඒතකොට ලෝක ප්‍රජාව වැඩියෙන් ඒවා මිලදී ගන්න අද වෙනකොට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ පුළුවන් තරම් අපි ආර්ථික ක්‍රමවේදයටත් අනුගත වෙනවා වගේම අපි අර පරිසරයත් රැක ගන්න අපි කරන්න ඕන වැඩ කොටස. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔබ බලන්න මම දන්නවා ඔබේ සමහරලාට හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගොවියට යම් කිසි කැතදීමක් විදිහට තාරුණ්‍ය විදිහට ඔබ දෙකට එකතු වෙලා අපිට පුළුවන් නම් හදාගන්න යම් කිසි විදිහේ වැඩපිළිවෙලක් මේ ආහාර නාස්තියවම කරගන්න. ඊළඟට මේ වගේ එකතු කිරීම වලට අනිත් පැත්තෙන් අපි කොහොමද ජනතාව මේකට හුරු කරන්නේ, දැනුවත් කරන්නේ කියන එකත් අපිට අද වෙනකොට විශේෂයෙන් වැදගත් වෙලා තියෙනවා. මොකද කාබනික වගේ සංකල්ප අපි කතා කරනකොට හැම වෙලේම පාරිභෝගිකයා හිතන්නේ මේක මිලෙන් අධිකයි කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. අපි කොහොමද විශේෂයෙන්ම මේ ජනතාව තමන් වගා කරන්න පුරුදු කරගන්නේ කියලා. ඒ කියන්නේ මහා දෙයක් මේ වගාවට 100%ක් වහින්න කියන එක නෙවෙයි මම එතනින් අදහස් කරේ. තමන්ගේ ගෙවත්තේ එහෙම නැත්නම් තමන් ඉන්න බිල්ඩින් එකක වෙන්න පුළුවන්. අද වෙනකොට අපි කතා කරනවා මේ vertical gardens වගේ දේවල්. ඒතකොට මේ නවීන තාක්ෂණික ක්‍රමයක තමන්ට ගෙදරට අවශ්‍ය කරන ආහාර ටික තමන් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එක. මෙන්න මේ වගේ සංකල්ප අපිට පුළුවන් තරම් ප්‍රචලිත කරන්න පුළුවන් නම් මට හිතෙනවා ඒකත් ඉතාම වැදගත් කියලා. මොකද මේ අපි මේ කතා කරන මාතෘකාව යටතේ. අනිත් පැත්තෙන් අපි දන්නවා අද වෙනකොට දැන් මේ තරුණ අය ගොඩක් බහැලා ඉන්න මේ කියන හැමෝම කියන අපි පුරන් කුඹුරු අස්වද්දන්න පුරන් ඉඩම් අපි ආය අරන් වගා කරන්න ඕනේ කියලා. එතකොට එතනදිත් අපි ආය ගිහිල්ලා ආයෙත් අපි අර කාබනික නොවන ක්‍රමවේද අනුගමනය කරලා අපි වැඩ කරුවොත් අපිට ආයි වෙන්නේ ආපහු අර ක්ලයිමේට් ඉෂුස් වලට අපි ආයෙ මුහුණ දීලා අපි අර බලන අපි කොහොමද අපි අපේ ජීවේ පැවැත්ම රඳව ගන්න අපි කරන්න පුළුවන් ක්‍රමවේදය නෙමෙයි අපිට ලැබෙන්නේ ආපහු අර ඵල විපාකමයි. ඉතින් ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ රට ඇතුළේ මේක ප්‍රචලිත කරන්න, දැනුවත් කරන්න සහ මේවට යොමු වෙන අය විශේෂයෙන් තාරුණ්‍ය මේවට යොමු වෙනවා නම් එයාට අවශ්‍ය කරන දැනුවත් කිරීම එහෙම නැත්නම් ඒ කැපැසිටි බිල්ඩ් අප් එක අපි කරලා එයාට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම අපි දීලා එයාව නිවැරදිව ආහාර වෙළඳපොළ වලට සම්බන්ධ කරන්න. අනිත් පැත්තෙන් තමයි අද වෙනකොට ලෝකේ කතා කරනවා මේ සප්ලයි චේන් අපි සප්ලයි චේන් එක කොහොමද මේක අඩු කරන්නේ කියලා. ඒ කියන්නේ farm to plate එහෙමත් නැත්නම් farm to retail shop to plate වගේ concept. මොකද ඒකට හේතුව තමයි අපිට පුළුවන් තරම් මේ විශේෂ supply chain හරහා අපි සිද්ධ කරන අපි කියනවා මේ පරිසර හානිය අපි අවම කරලා කොහොමද අපි අපේ ආහාර නිෂ්පාදනය කරන්න කියලා අද වෙනකොට කතා කරනවා. ඉතින් ඒ නිසාම තමයි දැන් ලෝකේ විශේෂයෙන් මේ ඩිසෙන්ට්‍රලයිස් එහෙම නැත්නම් විමාධ්‍යගත ක්‍රමවේද වලට යන්නේ. ඉතින් අපිට විශේෂයෙන් අපිට පුළුවන් නම් අපේ ගමේ තියෙන ආහාරය ළඟම තියෙන සමූපකාරයට දීලා එහෙම නැත්නම් ළඟම තියෙන මේ වෙළඳසැලක විකුණලා ආපහු ඒ සල්ලි ටික ගමටම යවුවොත් එතන ගමේ හැදෙන පොඩි සර්කියුලර් ඉකොනොමි එකක්. එතකොට ඒ හරහා එතන අපි පුළුවන් තරම් අර අපි ප්‍රවාහනයේදී ඇති කරන එහෙම නැත්නම් නාස්තිය අන්න ඒ වගේ දේවල් අපිට අවම කරලා නව ක්‍රමවේද වලට අපිට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් තමයි අර මං කිව්වා වගේ මිනිස්සු ඉස්සලා මං කිව්ව අර බහුතරයක් හිතනවා මේ කාබනික දේවල් ගණන් වැඩි කියලා. එතකොට ඒ ගැටලුවටත් අපි විසඳුමක් හොයන්න පුළුවන්. මේක පුළුවන් තරම් සරල කරොත් මේ ක්‍රමවේදය පුළුවන් තරම් අර ග්‍රාමීය මට්ටමට එහෙම නැත්නම් ප්‍රජා මට්ටමට ගෙනිච්චොත් ඒ හරහා මිනිස්සු පුරුදු කරොත් එහෙම සරල ජීවන රටාවකට යන්න අර කියන ගැටලුව අපිට අවම කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් තමයි අපි කතා කරනවා මේ ෆොරස්ට් ගාඩන් වගේ සංකල්ප අද වෙනකොට. මොකද ඒකට හේතුව අපි කාබනික කෘෂිකර්මයෙන් එහාට ගිහිල්ලා ගොඩක් අපි දන්නවා අපි මේ වනාන්තර පද්ධතිය ආශ්‍රිතව මේ ළඟපාත ජීවත් වෙන මිනිස්සු මේ කැලෑවෙන් එකතු කරගෙන ඇවිල්ලා ආහාර අද මේ විශේෂයෙන්ම
පරිභෝජනයට ගන්නවා. එතනදී තියෙන ගැට අපි බලනවා පුළුවන් තරම් අපිට බැයිද මේ ෆොරස්ට් ගාඩන් කියන ඒවා අඳුරගෙන පරිසර පද්ධතියත් රකින්න ගමන් ඒ වගේ තියෙන ආහාර අපිට මිනිස් පරිභෝජනයට ලබා ගන්න. ඒ හරහා අපි බලනවා උපරිම අපිට ප්‍රයෝජනයක් අපි කොහොමද මේ හරහා ගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි දන්නවා අද වෙනකොට මේ තාක්ෂණික ක්‍රම විශේෂයෙන් අපි දන්නවා මේ ඇක්වාකල්චර් වගේ සංකල්ප. එහෙමත් නැත්නම් මේ අපි කියනවා මේ වතුරවල මේ වගා කරන ක්‍රමවේද. ඉතින් ඒ වගේ නවීන තාක්ෂණය අද වෙනකොට අපිට අවිල්ලා තියෙනවා. අපි ඒ හරහාට අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි මේ එකතු කරන රසායනික ද්‍රව්‍ය අවම කරලා අපි භාවිත කරන. මොකද අපි දන්න විශේෂ රටක් හැටියට අපි වැඩිපුර අපි අධි මාත්‍රාවට තමයි අපි අපේ පලිබෝධනාශක දාන්නේ. ඉතින් ඒ හරහා අපි ලැබපු අත්දැකීම් එමටයි දැන් අද වෙනකොටත් අපි දන්නවා අර අපේ මේ සම්පද්ද අනුරාධපුර පොළොන්නරුව පැතිවලට ගියපුවාම කොච්චරක් මිනිස්සු පීඩා විඳිනවද කියලා විවිධ ලෙඩ රෝග වලින් විශේෂයෙන් මේ කෘෂි ආශ්‍රිත මේ වෙච්ච රසායන ද්‍රව්‍ය නිසා අද වෙනකොට ඇති වෙලා තියෙන ප්‍රතිඵල. ඉතින් මම ආරාධනා කරන්න කැමති තාරුණ්‍ය ඔබට දැන් අපිත් අපේ සංකල්පය අපි හැදුවේ ගුඩ් මාකට් වගේ සංකල්ප අපි ගෙනාවේ මෙවැනි විශේෂයෙන්ම දේවල් කරන පිරිසක් මේ රටේ හිටියා. හැමෝම මේගොල්ලෝ හිතුවා නෑ අපි වගා කරලා අපි ආදායමක් ලබනවා වගේම අපි අපේ මහා පොළොව රැක ගන්න ඕනේ, අපේ සත්ව රජ රැක ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම පිරිසක් හිටපු අයව එකතු කරලා ඒ අයව එක වේදිකාවකට ගෙනල්ලා ඒ අයව එක පැත්තකින් අපි ඒගොල්ලන්ට මේ මූල්‍යමය වශයෙන් ඒගොල්ලන්ට ස්ථාවරත්වය දෙන්න අපි වැඩ කරා. ඉතින් අද වෙනකොට අපි 1500ක් විතර ව්‍යවසායිකව බිහි වෙලා අනිත් පැත්තෙන් අපිට එක 10000කට 20000කට අධික ගොවියෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය සමහර වෙලාවට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඉඩම් ඒ අයට තියෙන්නේ. සමහරලාට අක්කරයටත් වඩා අඩු ඉඩම්. නමුත් ඒ වුණත් ඒ අය පුළුවන් තරම් උත්සාහ කරනවා තමන්ගේ ඉඩම් පුළුවන් තරම් ස්වභාවික ක්‍රමවේද වලට පස ආරක්ෂා කරගනිමින් ඒ අවශ්‍ය පරිසර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් භෝග වගාවන් වලට යන්නේ. ඉතින් ඒ අය අද වෙනකොට අපි අපේ ලොකුම අපේ වැඩපිළිවෙල තමයි අයව මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීම. මොකද ඒ අය අපි දන්නවා සාමාන්‍යයෙන් අර පොහොර ගහලා ගන්න කෙනෙකුට වඩා ඉක්මනින්ම කාබනික වගා කරන්න ගියපුවාම එන ආදායම සමහර වෙලාවට අඩු වුණත් ඒ වගේම ඒගොල්ලන් ගොඩක් චැලෙන්ජස් අපි කියන අභියෝග වලට මුහුණ දුන්නා. නමුත් අද වෙනකොට ඒක ඊටාම සාර්ථක වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තමයි අපි පුළුවන් තරම් බලනවා මේ කාබනිකව වගා කරපු. එහෙම නැත්නම් මේ ක්ලයිමේට් රිසිලියන්ස් එහෙම නැත්නම් මේ දේශගුණික අනුහුරු වීම වල හරහා එන ආහාර නිෂ්පාදන පුළුවන් තරම් අපි කොහොමද වෙළඳපොලේ ඇට්‍රැක්ටිව් කරන්නේ. එහෙම නැත්නම් ඒවා පුළුවන් තරම් පාරිභෝගිකය අතරට පත් කරන්න ඒ අය කැමති විදිහේ ක්‍රමවේද අපි හදන්නේ කියලා. ඒක තමයි අපි ගුඩ් මාකට් රිටේල් කියන එක සංකල්පය අපි ගෙනාවේ. කොහොමද මේ සුපර් මාකට් එකකට ගිහිල්ලා අපි බඩුවක් ගන්නවා නම් අපි ඒ හරහා තවත් මේ දිග සප්ලයි චේන් වලට උදව් කරනට වඩා අපි කොහොමද මේ ගොවියාගේ ෆාම් එකේ ඉඳලා මේ රිටේල් ෂොප් එකෙන් ප්ලේට් එකට යන ක්‍රමවේදයක් අපි හදාන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ නේබර්හුඩ් ෂොප් එහෙම නැත්නම් තමන්ගේ වටපිටාවේ තියෙන පුංචි ෂොප් එකකට කොහොමද ඒක එකතු වෙන්නේ, ඒ හරහා කොහොමද වැඩ කරන්නේ, ඊළඟට මේ ෆාමර්ස්ලත් මේකට එකතු වෙන්නේ කොහොමද, මේ ප්‍රජා මූලික ව්‍යාපෘති, ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රජා මූලික වෙළඳසැල් කියන සංකල්පය අපි ගෙනාවේ. දැන් ඒ හරහාද වෙනකොට අපි ඔයගොල්ලන් සමහර වෙලාවට අය දැකලා ඇති අපේ කොළඹ 7 අපි එකක් තියෙනවා මේ ෆීඩ් මාවතේ ගුඩ් මාකට් වෙළඳ සැලක්. ඒකට ආපුවාම හරිම වෙනස්. ඒකට අපි හැදුවෙත් විශේෂයෙන් ඒක ඇට්‍රැක්ටිව් වෙන තාරුණයටත් ආස වෙන විදිහට. දැන් එතනට ආවොත්ම අපි දකිනවා සාමාන්‍යයෙන් අපේ ගමේ වැටලා යන කොස් ටික එහෙමත් නැත්නම් පළතුරු ටික වෙල්ලා පැකට් කරලා තියෙනවා. ඒක අපිට ඕනේ මේ නාස්තියත් අවම කරලා ආහාර විවිධාංගීකරණයත් පුළුවන් තරම් වැඩි කරලා අනිත් පැත්තෙන් අපි පරිසරයත් රකින්න ගනිමින් ව්‍යාපාර කරලා ඒ කරන ක්‍රමවේදය හදන්න. අනිත් පැත්තෙන් ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය. දැන් අද වෙනකොට අපි දන්නවා අපේ මේ වගේ අපි ස්ලෝ ෆුඩ් එහෙම නැත්නම් මේ දේශීය ආහාර එහෙම නැත්නම් අපි මේ ස්වභාවිකව ලැබෙන ආහාර ක්‍රම අපි මේ ප්‍රජාවට ගෙනියනකොට පාරිභෝගිකයට ගෙනියනකොට අපිට තියෙන ලොකුම චෝදනාව තමයි ඒවා කන්නේ නැහැ, ළමයි කන්න කැමති නැහැ, ආස නැහැ කියන එක. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරා මේ අලුත් නව රෙසිපීස් ගෙනල්ලා මේක මිනිස්සු අතරට ගෙනියන්න, ළමයි අතරට ගෙනියන්න. ඉතින් ඒ නිසාම තමයි අද වෙනකොට මේ ගුඩ් මාකට් සංකල්පය අර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේක කොහොමද අපි ජනතා කියන්නේ අපි කොහොමද මේක කන්නේ, අපි අලුත් කෑම හදන්නේ කොහොමද, ඒ හරහා අපි සමහරලාට කියනවා මේ මිනිස්සු අතරට ගෙනියනකොට පොඩි සංකල්ප අපිට ගෙනියන්න සිද්ධ වෙනවා එයාගේ ඔළුවට මේක දාන්න. අනිත් පැත්තෙන් තමයි මේකේ කොච්චර ඇට්‍රැක්ටිව්ද කියන එක. දැන් ගොඩක් අය සමහරලාට හිතුවා මේ අපි මේ වගේ සංකල්ප ගෙනල්ලා කොළඹ 7 වගේ තැනක ඉඳලායි අපි කතා කරන්නේ කියලා. නමුත් ඒකේ අරමුණ උනේ අපි ඒ වගේ තැනක තියලා ආකර්ෂණීය කරලා අපි ගම් මට්ටමට ගෙනිච්චොත් ඒක මිනිස්සු එතකොට වැඩිපුර ඒකට ආකර්ෂණය වෙනවා. අර සාමාන්‍යයෙන් ගමක දකින්න පුංචි
තියෙන කඩේකට වඩා මේක වෙනස් කරලා ගෙනිච්චොත් අලුත් නුහුණුවරක් මේකට එකතු කරොත් මිනිස්සු ගොඩක් එකතු වෙයි කියලා අපි හිතුවා සහ තාරුණ්‍ය මේකට එකතු වෙයි කියලා අපි හිතුවා. අද වෙනකොට අපි තරුණ ව්‍යවසායකයෝ බහුතරයක් බිහි කරලා තියෙනවා මේ ආහාර සුරක්ෂිතතාව වැඩසටහනත් එක්ක අපිට සම්බන්ධ වෙන්න කියලා සහ මේ කාබනික වගාව දියුණු කරන්න. ඉතින් ඒ නිසාම තමයි අපි ඔය PGS වාගේ සංකල්ප අපි රට ඇතුළට හැදුවේ එක ප්‍රජාව එකතු කරගෙන. මොකද ඒකට හේතුව අපිට අධික මේ මුදල් වියදම් කරලා කරන්න බැරි ක්‍රමවේද වලට හිර වෙන්නේ නැතුව අපිට පුළුවන් ක්‍රමවේදයක් අපි කරලා අපි කොහොමද මේ අනුගත වීම සිද්ධ කරන්නේ කියලා කියන කාරණේ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම ආරාධනා කරනවා තාරුණ්‍ය ඔබට පැහැදිලි ඇති. මොකද මට කලින් කතා කරපු විද්වතුන් දෙන්නම ඉතාම හොඳින් පැහැදිලි කරා මේකේ තියෙන බැරෑරුම්කම සහ අපි කොහොමද මේකට අනුගත වෙන්න ඕනේ කියලා. ඉතින් මම පුළුවන් තරම් ඔබට උත්සාහ කරේ මේ ප්‍රායෝගික පැත්ත මේකේ කතා කරන්න. සහ අද වෙනකොට මාකට් එකේ නැත්නම් ආර්ථික ක්‍රමවේදයේ හැදිලා තියෙන වෙනස දැන් මම කතා කරේ ඔබට. ඉතින් ඒ නිසා අවස්ථාවල් තියෙනවා. සමහරවිට ඔබට හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. අපි අනිත් පැත්තෙන් අපේ පෘථිවිය ආරක්ෂා කර ගනිමින් අපේ ජෛව විවිධත්වය අපි ආරක්ෂා කර ගනිමින් අපි කොහොමද අපිත් හොඳ ව්‍යවසායකයෙක් වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඉතින් අපිට වගේ කතා කරන්න අපි කැමතියි ඔයගලාට උදව් කරන්න අපිට මේ ක්‍රමවේදය කරගෙන යන්න. මොකද මේක අර කිව්වා වගේ මේක එක පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සියලු දෙනා එකට එකතු වෙලා අපි කරන හැම ඇක්ෂන් එකක අපේ ඉන්ඩිවිජුවල් ඇක්ෂන් අපි කරන හැම ක්‍රියාකාරකමකින්ම ලැබෙන්න තියෙන ඉම්පැක්ට් එක අපි හිතුවොත් එතකොට අපිට පුළුවන් මේවට නිර්මාණාත්මක විසඳුම් ගේන්න. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරමු දැන් විශේෂයෙන් කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඇවිල්ලා තියෙන මේ ආහාර අර්බුදයේ ඉදිරියට මේක ලේසි වෙන එකක් නෙමෙයි. අපිට මේවට උත්තර හොයාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේව සියල්ල ඔළුවේ තියාගෙන අපි උත්සාහ කරමු. අපි කොහොමද අපි කියන්නේ අර මොඩර්න් ඇග්‍රිකල්චර් අපි අලුත් ආහාර නිෂ්පාදනයක්ම නෙමෙයි. හැබැයි අපි තාක්ෂණය එකතු කරගනිමින් අපේ පරණ තිබිච්ච මේ ස්වභාවිකත්වයට හුරු වෙච්ච අපේ තිබිච්ච කෘෂිකර්මයක් ඉදිරියට ගනිමින් අපි කොහොමද අපේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන්නේ සහ අපේ මේ ජනගහනට අවශ්‍ය කරන ආහාර අපි ඉපදවන්නේ කොහොමද කියලා අපි බලමු. බොහොම ස්තුතියි අචල මහත්මිය. ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රායෝගිකත්වයේ බොහොමයක් අප සමග හුමාරු කරගත විශේෂයෙන්ම තාරුණ්‍ය ප්‍රජාව කොහොමද මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියන එක ගැන අපි ඊළඟට අහලා බලමු. තාරුණ්‍යයේ අත්දැකීම් සහ අදහස් මේ සම්බන්ධයෙන් තිලිනි ගුණතිලක මහත්මිය ඔබටයි ආරාධනා. බොහොම ස්තුතියි ගමතුමාට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේශගුණික සුහුරු ආහාර පද්ධති තුළ මොනවද තරුණ විදිහට අපිට තියෙන අවස්ථා. ඒ අවස්ථා මට පෞද්ගලික ලැබෙන අත්දැකීම් සහ ශේත්‍රයේදී ලැබුණු අත්දැකීම් එක්ක කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඉස්සෙල්ලාම කතා කරනකොට ඇත්තටම මීට කලින් විද්‍යුතුන් පැහැදිලි කරපු ආකාරයටම මේ ලංකාවේ මේ ආහාර පද්ධතිය ඇත්තටම මේ රඳා පවතින්නේ විශේෂයෙන්ම අපි කතා කරන්න පුළුවන් විදිහට මේ කෘෂි කර්මාන්තය නැත්නම් සත්ත්ව පාලනය සහ මේ මත්ස්‍ය සම්පත කියන කාරණා එක ගොඩක් ලංකාවේ මේ ආහාර අවශ්‍යතාවය 85%ක්ම සපයන්නේ කෘෂි කර්මාන්තය කියන ක්ෂේත්‍රයේ. ඉතින් ඒත් එක්කම මේ කෘෂි කර්මාන්තය කියන ක්ෂේත්‍රයේ විවිධ මේ දේශගුණික බලපෑම් වලට ලක් වෙලා සහ ඒ හා සම්බන්ධ අනිත් බලපෑම් වලට ලක් වෙලා මේ ක්ෂේත්‍රයේ ගොඩක් තියෙනවා ජාතික වශයෙන් බලපාන සහ ගෝලීය වශයෙන් බලපාලා තියෙනවා මේ ආහාර සුරක්ෂිතතාවයේ තියෙන ආහාර සුරක්ෂිතතාවයේ තියෙන අවම වීම දැනට දකින්න ලැබෙනවා. ඒත් එක්කම දැනට අපිට පවතින දත්ත අනුව ඇත්තටම ගෝලීය වශයෙන් 2050 අවුරුද්ද පමණ වෙන විට මේ ආහාර ක්ෂේත්‍රයේ 30%ක පමණ සම්පත් අඩුවීමක් දකින්න ලැබෙනවා කියලා තියෙනවා මේ දේශගුණික විපර්යාසත් එක්ක සලකලා බලනකොට. ඉතින් බොහොම කෙටියෙන් කිව්වොත් මේ ක්ෂේත්‍රයත් අනිත් ක්ෂේත්‍ර වගේම මේ ආහාර පද්ධති ඉස්සරහට අරගෙන යන්නේ මේ
රටේ නිෂ්පාදනයට දායකත්වයේ ඉස්සරහට දායකත්වයේ සපයන්නේ අපේ තරුණ ප්‍රජාව. ඉතින් ඒත් එක්කම කතා කරනකොට මේ ශාස්ත්‍රයේ ගැන කතා කරද්දී දේශගුණ විපර්යාස බලපාල සහ තවත් ප්‍රශ්න නිසා විවිධ මේ ෆාම කමියුනිටි වල මේ ගොවි ප්‍රජාවගේ අතර විවිධ ප්‍රශ්න සහ මේ පැන නැගිලා තියෙන. අතර මේ ප්‍රශ්න අපිට ගොඩක් හඳුනගන්න පුළුවන් වුණේ අපි ජූලි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකම් මේ අවුරුද්දේ අපි රිසර්ච් එකක් කරගෙන ගියා ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ අනුරාධපුර සහ ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්කවල තෝරාගත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලදී කෙරුණු නීති සහ තවත් අපි වැඩමුළු සහ විවිධ තරුණ ප්‍රජාව එකතු වෙන කටයුතු කරා. ඉතින් මේ අවස්ථාවලදී මේගොල්ලෝ මේ ගොඩක් දක්වපු අදහස් වලින් අපිට තේරුණේ අත්‍තරම මේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය විවිධ බලපෑම් වලට ලක් වෙලා තියෙනවා. ගොඩක් දුරට මේක දකින්න ලැබුණේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට සාපේක්ෂව නියඟ තත්ත්ව අධික වැසි නිසා ඒ වගේම සුළං තත්ත්ව නිසා ගොඩක් බලපෑම් සිද්ධ වෙලා තිබුණා. ඒත් එක්කම විවිධ පලිබෝධ රෝග පීඩා ලබලා මේ කෘෂි කාර්මික තත්ත්ව මේ සියලු කාරණා සලකා බලනකොට මේ ගොවි දැන් කටයුතු වලදී මේ ඔවුන්ගේ ආදායම අවම වෙලා තිබුණා මේ දේවල් හමුවේ. ඉතින් ඒත් එක්කම තවත් විශේෂයෙන්ම අපිට අඳුරගන්න පුළුවන් වුණ දෙයක් තමයි මේ තරුණ ප්‍රජාව දැනට මේ ගොවි කටයුතු වලින් ඈත් වෙලා ගිහිල්ලා තියෙන ඈත්වීමක් වෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ කියලා අපි හිතුවොත් ඇත්තටම බොහෝ වෙලාවට මම මේක පෞද්ගලිකව අත්දකින කාරණයක් මේ ගොවි සමාජයේ නැත්නම් අපේ ගමක් ගොඩක් ගමක නම් ගොඩක් මේ ගොවිතැනේ ශාස්ත්‍රයේ නියමින ස්මෝල් හෝල්ම කියන්නේ කුඩා පරිමාණින් වගේ තමයි ගොඩක් මේ කෘෂි කර්මාන්තයේ නියැලෙන්නේ. ඉතින් මේ සමාජයේ ඇත්තටම අද තරුණයෙක්ගෙන් අහුවොත් මොනවද කරන්නේ කියලා අහුවොත් මම ගොවිතැන් කරනවා කිව්වොත් ඇත්තටම සමාජයේ අර මාසික වේතනයක් ලබන රැකියාවක් කරනතරම අඩු සැලකිල්ලක් තමයි දකින්න ලැබෙන්නේ. ඒක ඇත්තටම මේ සාමාන්‍ය දකින්න ලැබෙන දෙයක්. ඒත් එක්කම ඒ පෙළඹෙන කියන ශාස්ත්‍රයෙන් ඈතට යන්න බලපාලා තියෙනවා. මොකද ඒ සමාජයේ තියෙන පිළිගැනීමත් ඒත් එක්කම මේ විවිධ තත්ත්ව හමුවේ විවිධ කාරණා හමුවේ මේ මම කලින් කිව්වා වගේ ආදායමේ අඩු වීමක් දකින්න ලැබෙනවා. ඒත් එක්කම ඇත්තටම අපි වර්ක්ෂොප් වලදී ගොඩක් මේ කතා කරද්දී ගොවි මහතුරුත් කතා කරද්දී සහ මගේ මේ මම ජීවත් වෙන පරිසරයේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගොවිතැන් කරන කට්ටිය කියන්නේ අපි ගොඩක් මහන්සිලා මේ කටේ පවතින තත්ත්වයන් අනුව අපිට ලැබෙන ආදායම ගොඩක් අඩුයි. මේක අපි ගොඩක් දුක් විඳලා කරන දෙයක්. ඉතින් ඒ නිසා අපි කැමති නැහැ අපේ දරුවනුත් මේ වගේම දුක් විඳිනවට ඉස්සරහට මේ දේවල් ඉස්සරහට මේ විදිහට සිද්ධ වෙනවා නම් ඒ නිසා අපි කැමති ඒගොල්ලෝ මේ දේ නැතුව ඒගොල්ලෝ අධ්‍යාපනයෙන් හරි වෙන මොකක් හරි ශාස්ත්‍රයෙන් හරි ඉස්සරහට ගිහලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවට කැමති කියලා තමයි ගොඩක් හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්ව ගොඩක් බලපාලා තියෙනවා. ඒත් එක්කම දැනට මේ වගේ මේ ගොවි කියන්නේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ගොඩක් දෙනා කියන්නේ දරුවන් ගොඩක් දෙනා අධ්‍යාපනය හෝ රැකියාව සඳහා ඒ පළාත් වලින් පිට ගිහිලින ගොඩක් දෙනා සංක්‍රමණය වෙනවා නගරබද කලාප වලට. ඉතින් ඒ නිසාත් ඔවුන් ගොවිතැනින් ඈත් වීමක් දකින්න ලැබෙනවා.
නමුත් මේ කෘෂිකර්මාන්තයේ කියන ක්ෂේත්‍රය ඇත්තටම තරුණ ප්‍රජාවට ගොඩක් ලොකු තෝතැන්නක් ගොඩක් හොඳ අවස්ථාවන් තියෙන ක්ෂේත්‍රයක්. මොකද කියලා ගත්තොත් ඇත්තටම අද තරුණ පරපුර ඇත්තට තනියම නෙවෙයි ගොඩක් ඔවුන්ගේ සමවයස් කට්ටියත් එක්ක ගොඩක් සමීපව කටයුතු කරනවා. ඉතින් ඒ වගේම උන්ට හොඳ නායකත්ව හැකියාවන් හොඳ නිර්මාණශීලී හැකියාවන් අද තරුණ ප්‍රජාවගේ පවතිනවා. ඉතින් මේ දේවල් නිසා මේ තත්ත්ව මෙහෙම තියෙද්දී ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා තමන්ගේ සමවයස්ගේ පිරිසගේ අදහස් යෝජනා එක්ක මේ ශාස්ත්‍රීය තරුණියක් අතේ මොබයිල් ෆෝන් එකක් ටැබ් එකක් වගේ ඩිජිටල් මේ උපාංගයක් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ දේවල් භාවිතා කරලා නව තාක්ෂණය යොදාගෙන මේ දේවල් කෘෂිකර්මාන්තයේ ඉතිරි සුබ සිද්ධිය සඳහා තමන්ට හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන මේ ශාස්ත්‍රීය පිළිසෙන්න හොඳ අවස්ථාවක් තියෙන උදාහරණයක් විදිහට ඇත්තටම මේ අන්තර්ජාලය ඔස්සේ මේ හරි පහසුවෙන් මේ කාලගුණික දත්ත සටහන් අත්‍තරම වලට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දත්ත සටහන් අරගෙන මොන වෙලාවටද කෘෂිකර්මාන්තයේ හොඳ සුදුසු වෙලාවන් මේ දැන කරන්න ඕන පිළිවෙත් මොනවද කියලා ඇත්තටම ඒ මගින් සොයා බලන්න පුළුවන්. ඒත් එක්කම අද තරුණ සමාජය හරි එක්ස්පෙරිමෙන්ටල් කියන්නේ අත්හදා බැලීම් වලට හරි කැමති ඉතින් ඒ දේ ප්‍රයෝජනට අරගෙන අලුත් ක්‍රමවේදයන් කෘෂිකර්මාන්තයේ අලුත් ක්‍රමවේදයන් වලට උන්ට යන්න පුළුවන්. ඇත්තටම වැඩිහිටි ප්‍රජාවත් එක්ක සාපේක්ෂව ගන්නකොට දැන් වැඩිහිටියන් නම් තමන් සාම්ප්‍රදායික පවත්වාගෙන ආපු ගොවිතැන් කටයුතු වලින් බැහැර වෙන්න පොඩි මැලිකමක් දක්වනවා. මොකද ඒගොල්ලන්ට කාලයක් තිස්සේ ඉඳලා මේක පුරුදු වෙලා ඒගොල්ලෝ ඒ විදිහටමයි කරගෙන යන්න කැමති. නමුත් තරුණ ප්‍රජාවට අවස්ථාවක් වෙලා තියෙනවා මේක ඔවුන්ගේ ඒ ක්වොලිටිස් යොදාගෙන ඉස්සරහට ගිහිල්ලා මේ ශාස්ත්‍රයේ දියුණුවක් සලසන්න තමන්ටත් ඒක වාසියක් වෙනවා. මේ රටේ නිෂ්පාදනයටත් ඒක හොඳ දායකත්වයක් සපයයි. ඒත් එක්කම අද තරුණ ප්‍රජාවට විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ සමුළු සැසිවාර බොහෝ දේවල් සංවිධානය වෙනවා. ඒවටත් සහභාගී වෙලා විවිධ නව දැනුම ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ ශාස්ත්‍රයේ මේක හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා. ඒත් එක්කම අද විවිධ පාසලේ විෂය මාලාවට බොහෝ දුරට විශ්වවිද්‍යාල විෂය මාලාවලට සහ තවත් වෘත්තීය පුහුණු විශේෂ ශාස්ත්‍රවලට මේ කෘෂිකර්මාන්තයේ කියන ශාස්ත්‍රයේ හරි මුල්තැනක් ලැබිලා තියෙනවා. ඉතින් මේ දේවල් යොදා ගැනීමේ අවස්ථාවනුත් තියෙනවා. මේ අවස්ථාවේදී ඇත්තටම මට මතක් වෙනවා අපි එක්තරා වැඩමුළුවක් සංවිධානය කරනකොට හිදී අපිට මුණ ගැහුණා ඌවෙලස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. මට මතක විදිහට ඔහු ඉගෙන ගන්නවා කිව්වෙත් කෘෂිකර්මාන්තය පිළිබඳවම පාඨමාලාවක් තමයි හදාරනවා කිව්වේ. ඉතින් ඔහු කිව්වා ඒ දැනුම ඔහු යොමු වෙලා තිබුණා මේ භෝග වගාවන් කරලා ඒවා එක්ස්පෝර්ට් කරන මේ බිස්නස් එකක් පටන් අරන් තිබුණා. ඉතින් එයා කිව්වේ ගොඩක් එයා ඉගෙනගත්තු දේවල් සහ තමන්ගේ යාළුවන්ගේ දැනුමත් ඒ සියලු දේවල් මේවකට උදව් වුණා කියලා. ඉතින් ඒවා හොඳ ප්‍රවණතාවයන් විදේශ විනිමය රටට ගෙන ගන්නත් පුළුවන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් බොහොමයක් තියෙනවා. ඒත් එක්කම අද තරුණය මේ සමාජයේ තියෙන මේ ට්‍රෙන්ඩ් වලට ගොඩක් සංවේදී. ඉතින් මේ වගේ දේවල් වෙළඳපොළ හිදස් හඳුනාගෙන වෙළඳපොළේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න හරි පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේ තරුණ ප්‍රජාවට. උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම දැන් කාබනිකව වගා කරන ලද භෝගවලට හොඳ ඉල්ලුමක් තියෙනවා අද මාකට් එකේ. ඉතින් මේ වගේ දේවල් හදා බලලා ඒ වගේ දේවල් වලට යොමු වෙලා හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් මේ ශාස්ත්‍රයට පිවිසෙන්න ඉස්සරහට. ඉතින් ඒත් එක්කම මම පෙන්නන්නම් අපි මේ අනුරාධපුර සහ ත්‍රිකුණාමලය කියන ප්‍රදේශවල මේ ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනය මගින් මෙහෙයපු
වැඩසටහනක් දිගට පිළිතුරු කිහිපයක් මේ අවස්ථාවලදී අපිට තරුණ ප්‍රජාව 63 දෙනෙක් පමණ තරුණයන් සහභාගී වුණා. ඉතින් ඒ දේවල් තමයි මට මෙතනදී ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න උවමනා වෙලා තිබුණේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තිල්නි. තරුණ කෙනෙක් විදිහට ඔබගේ අත්දැකීම් සහ අදහස් වමාරු කරගතට කොහොම තරුණ ප්‍රජාව ආහාර සුරක්ෂිතතාවය සහ දේශගුණික පරිසර මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය සුහුරු කෘෂිකර්මාන්තය බාරපත් කරගන්න කෙනෙක් ගැන අදහස් වමාරු කරගත මම හිතන්නේ තිලිනි ඉපලොගම් ප්‍රදේශයේ කෙනෙක් විදිහට දන්නවා ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු මොනවද තරුණ ප්‍රජාව එකෙන් ඈත් වෙන්න හේතු මොනවද කියන එක හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම මම හිතන්නේ ඔබ සහභාගී වෙච්ච වැඩසටහන් වලට සහභාගී වීම තුලින්ම ඇත්තටම මේ ප්‍රදේශවල තරුණ ප්‍රජාවට අදහසක් හෝ හැඟීමක් ආවා මේකේ ඉස්සරහට යන්න තියෙන ක්‍රමවේද මොනවද ඒගොල්ලෝගේ ගැටලු අදහස් ප්‍රකාශ කර ගැනීම ගැන කාරණා සම්බන්ධයෙන් අපිට සුළු වෙලාවයි තියෙන්නේ මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න සහ ඉදිරිපත් කිරීම් තියෙනවා අපේ විශේෂඥ මණ්ඩලයෙන් අහන්න. නමුත් තව විනාඩි 15ක් විතර වගේ කාලයක් තමයි අපිට තියෙන්නේ අවසන් වෙන කලින්. ඒක නිසා මම ඉතින් ඉක්මනින් අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න කීපයක් අහන්නම්. ප්‍රශ්න දෙකක් එක්කව කරලා මම අහන්නම්. එක ප්‍රශ්නයක් අහලා තියෙන කෙනාගේ නම සඳහන් කරලා නේ අනිත් ප්‍රශ්නේ අහලා තියෙන සුරාම මේ දෙකම එක්කව කරලා මම විශේෂයෙන්ම මේකට අපිට කිත්සිරි මහත්මයාට ඒ වගේම මහාචාර්ය සංජීවනි මහත්මියට උත්තර දෙන්න පුළුවන් වෙයි. එකක් තමයි මේ පාසල් වලට ගෙවතු වගාව සහ මේ ජෛව විවිධත්වයේ කෘෂි කර්මාන්තය ගැන තියෙන දැනුම ගෙනියන්නේ කොහොමද කියන එක කාරණයක්. අනිත් කාරණේ තමයි අපිට දැනුම් සම්භාරයක් තියෙන හැබැයි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්නට අපහසු තත්ත්වයක් තියෙනවා. මේවට හේතු මොනවද කියන ප්‍රශ්න දෙකම එකට යොමු කළා. මම හිතන්නේ බොහෝ දුරට ඒක යොමුකින් උත්තර ගන්න පුළුවන් කියලා හිතනවා. කවුද ඉස්සෙල්ලා උත්තර දෙන්නේ? සංජීවනි මහත්මිය උත්තර දෙනවද කිත්සිරි මහත්මයා? ඇත්තටම අර පාසල් වලට කොහොමද මේ ගෙවතුක සංකල්පය අරගෙන යන්නේ කියන එක. ඒක ඇත්තටම මම දන්න පාසල් තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ කෘෂිකර්මය කියන විෂය හරහා මේ ගෙවතු වගා පාසල් හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ දැනට වෙනම නීතියකින් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී පාසලේ තියෙන කෘෂිකර්ම ගුරුවරයාට පුළුවන් ඒ කෘෂිකර්ම කියන විෂය හරහා ළමයිනුත් එක්ක එකට එකතු වෙලා පාසලේ ගෙවත්තක් හදාගන්න ඉඩ පහසුකම් තියෙනවා. ඒක තමයි මේ පාසල් ගෙවතු වගා සම්බන්ධ මට දෙන්න තියෙන උත්තරේ. ඊට අමතරව විවිධාකාර ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ව්‍යාපෘති තියෙනවා. ඒ වගේ පාසල් ගෙවතු සඳහා උදව් උපකාර කරනවා. මොකද ඒකට දැන් පාසල් වලට සමහර වෙලාවට ආයෝජනය කරන්න සල්ලි නැත්නම් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් හරහා ඒ පාසල් වල තියෙන ගෙවතු අපිට එස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ කරන මූල්‍යමය උදව්ව ලබා ගන්න පුළුවන් වෙයි. ඒක තමයි මට ඒකට කියන්නේ. අනිත් ප්‍රශ්නේ අපිට දැනුම් සම්භාරයක් තියෙනවා හැබැයි ප්‍රායෝගික වශයෙන් ඒවා ක්‍රියාත්මක වීමේ අඩුවක්. ඔව් දැනුම කියන එක සමහර වෙලාවට දැනුම කියන එක යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට සීමා වෙන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ දැනුම යම්කිසි ආකාරයකින් යන්න ඕනේ අපේ ජනතාව අතරට. එතන ලොකු ગેප් එකක් ක්‍රියේට් වෙලා තියෙන ලොකු වැකියුම් එකක් තියෙනවා මේ දැනුම යන්නේ නැති ගැටලුව. ඒතර ඒකට මම අර අන්තිමටම මම යෝජනා කරේ ඇත්තටම පාසල් හරහා මේවා පෙළ පොත්තකට අඩු ගන්න පාඩමක් දෙකක් හරි දාලා මේ වගේ සංකල්ප තියනවා කියන එක අපේ පාරම්පරික කෘෂිකර්මය හෝ ඒවා දේශගුණ විපර්යාස හෝ ඒ සම්බන්ධ අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හරහා යම්කිසි පණිවිඩයක් පාසල් දරුවාට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක කාලෝචිතයි. ඊට අමතරව හැබැයි විශ්වවිද්‍යාලවල නම් දැන් යම්කිසි විදිහක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ ඒ කියන්නේ අපිට තියෙන දැනුම කියන්නේ පාරම්පරික කෘෂිකර්මය වගේ අපිට තියෙන දැනුම මේ විශ්වවිද්‍යාල හරහා මේ අපේ තරුණයාට ඒ දේ ගෙනියන්න පුළුවන්. දැන් අතරම උදාහරණයක් විදිහට රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි පද්ධති අධ්‍යයනයේ ඒ කාර්යභාරයට අත ගහලා තියෙනවා. අපිට ඒ දේවල් අපි අපේ දරුවන්ට කියලා දෙනවා. ඒකෙන් මම කියන්නේ නැහැ අතරම ඒගොල්ලන් ආපහු අතීතයට යන්න කියලා. නමුත් අපි අතීතයේ ලෙසන්ස් කොහොමද ලර්න් කරන්නේ කියන ඒ දැනුම අපි දෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒත් එක්කම අනිත් විශ්වවිද්‍යාල වලටත් යම් කිසි විදිහක කාර්යභාරයක් තියෙනවා. මේ දේවල් ගැන අවබෝධයක් දරුවන්ට කියන්නේ තරුණයන්ට ලබා දීම. මොකද සමහර අය ඒ ගැන දන්නේම නැහැ. අනිත් ඒ තමයි අපි කෘෂි පද්ධති අධ්‍යයන ආශයක් විදියට මේ වගේ
පොත් ලියාගෙන යනවා ඇත්තටම අපේ ළඟ තියෙන මේ දැනුම අපි කොහොමද ඇත්තටම දෙන්න උත්සාහ ගන්න කියලා යම්කිසි විදිහක ලිඛිත මාධ්‍යකින් මේ වගේ දැන් පොත් කීපයක් අපි හදලා තියෙනවා මේක අතරම දේශගුණික විපර්යාසන්ත අනුරූප කෘෂි කර්මාන්ත ඊළඟට අපේ දාලා තියෙනවා පාරම්පරික කෘෂි කර්මාන්තේ නවීන කෘෂි කර්මාන්තේ කියලා තව පොතක් තියෙනවා අඩු යොදුන් කෘෂි කර්මාන්තය කියලා ඒ වගේ අපි පොත් හරහා දෙන්න හදනවා අපේ තරුණයන්ට අවබෝධ කරගන්න පුළුවන් අපේ ලෝකල් ලැන්ග්වේජ් එකෙන් තියෙන සිංහල ලැන්ග්වේජ් එකෙන් තියෙන හිම් පොත් අපිට ගොඩක් අඩුයි. ඒතර ඒ හරහා අපි මේ දැනුම දෙන්න හදනවා. ඒත් එක්කම තරුණයන් අපේ විශ්වවිද්‍යාල දරුවන් දැන් ඇත්තටම බොහොමත්ම උනන්දුවක් දක්වනවා මේ දේවල් සම්බන්ධ පරීක්ෂණවල නියැලෙන්න. ඉතින් ඒ දේවල් හරහා මම හිතනවා යම්කිසි කාලයක් ඉස්සරහදී තව අවුරුදු කිහිපයක් ඇතුළත මේ දැනුම කියන එක අපේ ජනතාව අතරට යයි. තරුණයෝ අතරට යයි. මේ දේ ගැන යම්කිසි විදිහක පොසිටිව් විදිහේ දෙයක් සමාජය තුළ සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව මගේ ළඟ තියෙනවා පෞද්ගලික වශයෙන්. බොහොම ස්තුතියි. ස්තුතියි සංජීවනි මැතිණියට. කිත්සිරි මහත්මයාට අදහසක් තියෙනවද මේ සම්බන්ධයෙන්? අචල මහත්මියට තියෙනවද යම් කිසි අදහසක් මේ විවිධ ශාස්ත්‍රයේ කට්ටිය ඉන්නවා මේකට දායකත්වය දෙන්න පුළුවන් ප්‍රායෝගිකව මේ කටයුතු කරන. ඇත්තටම දැන් අපි මේ කතා කරන සන්දර්භය එක පැත්තකින් අපි කෘෂි වගාවට හුරු වීම. අනිත් පැත්තෙන් තමයි අපි මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. ඊට පස්සේ අපි මේක පාරිභෝගික අතර පත් කිරීමත් එක්ක අපි මේ පරිසරය දැක ගැනීම මේ ඔක්කොම තියෙනවා. ඒතකොට මෙතන ඉන්න භූමිකා කීපයක්. එතකොට මම දන්නවා දැන් සමහර වෙලාවට යම්කිසි කෙනෙකුගේ දැනුම තියෙනවා වෙන්න පුළුවන් කෘෂි කර්මයේ පැත්තක. එතකොට ඒ අය ඒ ස්මාර්ට් ඇග්‍රිකල්චර් හෝ ඒ සම්බන්ධව. නමුත් අනිත් පැත්තෙන් ඔබ කොහොමද මේක ව්‍යවසායක් බවට පත් කරන්නේ? අපි මේ කරගෙන යන වැඩපිළිවෙල එහෙම නැත්නම් අපි මේ පරිසර සන්දර්භය රකින්න ගමන් අපි කරන මේ ආහාර සුරක්ෂිතතාව වැඩපිළිවෙල කොහොමද ව්‍යවසායකයෙක් වෙලා මේක අපි නව ක්‍රමවේදයකට බලන්නේ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් හිතට ගන්න. මොකද අපි දන්නවා අද වෙනකොට මේ තරුණ අය කැමතියි දැන් තමන්ගේම ව්‍යවසායකයෙක් බවටපත් වෙන්න. නමුත් අර ගොඩාක් IT වාගේ ශාස්ත්‍රවල තියෙන ව්‍යවසායයන් දැක්කට අද වෙනකොට අපි මේ දැන් මේ කෘෂි කර්මාන්තයේ හරහා ඇතිවලා තියෙන මේ රැකියා අවස්ථාවලට දැන් ගොඩක් අය යොමු වෙන්නේ පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ බලන්න පුළුවන් තරම් ඔබ කොහොමද මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කියලා. මම දන්නවා ගොඩාක් වැඩසටහන් තියෙනවා මේ දේ වගේ වැඩසටහන් FO එක ගොඩාක් වැඩසටහන් මේ දවස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේ තරුණයෝ කොහොමද පුළුවන් තරම් මේ ආහාර නිෂ්පාදනයට එහෙම නැත්නම් මේ ආහාර සුරක්ෂිතතාව වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔබට එකපාරට ගොඩාක් දැනුම තියෙනවා මට ගොඩාක් දේවල් දන්නවා කියලා හිතුණාට නමුත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී ඔබට අපහසුයි. අපි ඒක දන්නවා. ඉතින් හොඳ සැලැස්මක් හදලා විශේෂයෙන් මම දන්නවා දැන් විශ්වවිද්‍යාල හරහා වෙන්න පුළුවන් රාජ්‍ය නොවන සංවිධාන හරහා විශේෂයෙන් අපි වගේ මාකට් ප්ලේසස් මේ වගේ තැන් වලින් කරන්නේ ඔබට තියෙන දැනුම කොහොමද නිවැරදිව අපේ මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න කියන එක අපි සිම්ප්ලිෆයි කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඇවිල්ලා බලන්න ඒ වගේ වට සම්බන්ධ වෙන නෙට්වර්ක් වෙන්න පුළුවන් තරම් මේ ජාලගත වුණාම ඔබට ඔබේ දැනුම ඊට වඩා මේ ප්‍රායෝගිකව යොදවලා ඔබට ඒක ඒ සම්බන්ධ වැඩක් කරගන්න පුළුවන් වෙයි. අනිත් පැත්තෙන් පාසල් පද්ධතියේ අද එතුමිය ඉතාම නිවැරදිව කිව්වොත් දැනට මට අදටම මේ පාසල් පද්ධතිවල කෘෂි කර්ම මේ කාබනික කෘෂි කර්ම මේ ගොවි මේ වැඩසටහන් පැවැත්වෙනවා ගොවි පොළවල් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේ නව මේ සමාජ ව්‍යවසායකත්වය එහෙම නැත්නම් මේ දේශගුණික සුහුරු මේ ව්‍යාපාර ක්‍රම වගේ දේවල් දැන් පුළුවන් තරම් ඔය අපිට පුළුවන් ළමයින්ට කියලා දෙන්න. දැන් අද වෙනකොට කොළඹ නම් අපි දන්න විශේෂයෙන් ළමයි එක වැඩසටහන් පෞද්ගලික අංශයෙන් පවත්වනවා. ඉතින් අපි පුළුවන් තරම් ප්‍රායෝගිකව පාසල් අධ්‍යාපනයටත් අපිට යොදව ගන්න පුළුවන් නම් මට හිතෙනවා අනාගතේ අර කෘෂි කර්මයට ඇට්‍රැක්ට් වෙන එහෙම නැත්නම් කෘෂි කර්මයට සම්බන්ධ වෙන පිටිස අපිට වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි. තිලිනිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි ඇත්තටම සඳහන් කරා තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ විවිධ හේතු මත කියලා. ඒ වගේම තිලිනි ප්‍රකාශ කරා තව අවස්ථාවලුත් තියෙනවා කියලා. එක තව පොඩ්ඩක් මම මේ ෆෝකස් කරනවා එහෙම නැත්නම් මේ නැරෝ කරනවා කියලා කිව්වොත් විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට අර කියන ව්‍යවසායකත්වයක් පාවිච්චි කරලා මේ කියන නව කෘෂි කර්මාන්තයේම වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ කියන පද්ධතියේම විවිධ අවස්ථාවල ව්‍යාපාරික කේක් විදිහට යොමු වෙන්න මොන වගේ බාධකද ඔයාට හිතෙන විදිහට තියෙන්නේ තිලිනි? ඇත්තටම තරුණ කියන්නේ කාන්තා කෙනෙක් කිව්වහම අර ඒගොල්ලන්ගේ හිතේ තියෙනවනේ මම දැන් එහෙම අර කාන්තාවක් ඇත්තට මේ ශාස්ත්‍රයේ යොමු වීම අමාරුයි සහ මේ පුරුෂාධිපත්‍ය
ඇවිල්ලා ඒ කියන්නේ මේ දේවල්වලට යොමු වීමේ අපහසුතාවයක් තියෙනවා සහ කාන්තාවන් අර ග්‍රාමීය කාන්තාවන්ට මේ පිළිබඳව දැනුවත් වීමේ අඩුකමක් තියෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රයේ ඉතින් දැනුවත්කම බෙදා දෙන්න පුළුවන් නම් අවයානස් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට දැනුම සපයන්න පුළුවන් නම් මේ ශාස්ත්‍රයේ කාන්තාවන් තිරිලි ඇහෙන්නේ නැතුව ගියා අන්තිම ටික. දැන් ඇහෙනවද විසඳ? ඇහෙනවා දැන් ඇහෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ දැන් කාන්තාවන්ට අර ඒගොල්ලෝ දැන් කාන්තාවක් වීම සහ ඒගොල්ලන්ට ගෙදර දොරේ මේ තියෙන වැඩ කටයුතුත් එක්කත් මේ දේවල් අර ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවක් වෙනවා සහ කාන්තාවන්ට මේ දැනුම මේ කියන්නේ දැනුවත් වීමේ අඩුකමක් තියෙන මේ ක්ෂේත්‍රය පිළිබඳව. ඉතින් ඒ අවශ්‍ය දැනුම උන්ට සපයා දෙන්න පුළුවන් නම් මේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොහොමද මේ ක්ෂේත්‍රය නියැලෙන්නේ කියලා ඒක ලොකු පිටුවහලක් වෙයි උන්ට ව්‍යවසායකත්වයට දිනුත් ඉස්සරහට යන්න මේ ආහාර ක්ෂේත්‍රය. ස්තුතියි තිල්නි. තව විනාඩි 5ක් තියෙන අවසන් කරන්න කලින් එක ප්‍රශ්නයක් මම අහන්නම් මේ අපේ විශේෂඥ මණ්ඩලයේ ඕනම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කීප දෙනෙක්ම අහලා තියෙන නැවත ප්‍රශ්න කීපයක ගොනුවක් අපි බොහොමයක් කල් ඉඳන් උත්සාහ කරනවා මේ අපේ මේ අලුත් ඒ කියන්නේ සම්ප්‍රදාය කෘෂි කර්මාන්තය අලුත් විදිහට අරන් එන්න. හැබැයි ඒකෙදි කරන්නේ ගෙවතු වගා එහෙම නැත්නම් සුහුරු කෘෂි කර්මාන්තවල උපකාර කිරීමද හුඟක් වෙලාවට අවධානය යොමු වෙලා තියෙන්නේ ඉන්පුට්ස් කියන ඒවා ඒ අවශ්‍ය ඉන්පුට්ස් ටික බොහොම ඒ කියන්නේ ලබා දෙන්න කියන සබ්සිඩි එකක් ඇති විදිහට ලබා දෙන්න. හැබැයි අර අනිත් පැත්තේ එහෙම නැත්නම් ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් ඉල්ලුම පැත්තෙන් උපකාර කරන්නට නෙමෙයි. ඒ කියන්නේ අපි උදාහරණයකට කිව්වොත් කාබනික කෘෂි කර්මාන්ත කාබනික නිෂ්පාදන කිලෝ 10ක් නිෂ්පාදනය කරොත් ඒක රුපියල් 100ට ගන්නවා කියන ස්ථාවරතාවය දෙනවට වැඩිය කාබනික කිලෝ 100ක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය පෝර ටිකයි පැල ටිකයි නිකන් දෙන ක්‍රමයකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේක කොච්චර දුරට සාර්ථකද, මේක වෙනස් කළ යුතුද, ඒ වගේ වෙනත් ප්‍රවේශ තියෙනවද අපි මේ තාක් අනුගමනය කරගෙන ගිය ක්‍රමවේද වලට වඩා කියන කාරණේ තමයි මේ ප්‍රශ්න කීපයකින්ම මම හිතන්නේ අචලට පුළුවන් පටන් ගන්න. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් අපිට මේක තමයි අර යපුම් ගැටලුවක් එතන තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට විශේෂයෙන් මේ රාජ්‍යාංශය හරි විශේෂයෙන් මේ තීන්දුව తీරන ගන්නකොට ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ අපි ජනතාවට මේ සබ්සිඩරි එකක් අපි පහසුකමක් දුන්නොත් අපිට විසඳුමක් හොයන්න පුළුවන් මේක. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම අපි එතනින් එහාට ගිහිල්ලා මේක අපි දකින්න ඕනේ ආර්ථික ක්‍රියාවලියක් හැටියට. දැන් අනිත් පැත්තෙන් ක්ලයිමේට් ඇඩැප්ටේෂන් කරන ගමන් අපි මේක කොහොමද ආර්ථිකයට දායක කරගන්නේ කියලා. දැන් මිනිස්සු දැන් මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සු තමයි නීති හදන්නේ. එතකොට අපි මාකට් වෙන්න පුළුවන් මේ ආර්ථික පද්ධතියක් වෙන්න පුළුවන් මේ සියල්ල නීති තියෙන්නේ මිනිස්සු හදපුවා. එතකොට මිනිස්සුන්ට පුළුවන් මේක වෙනස් කරන්න. එතකොට මේ වෙනස කරන්නේ කොහොමද කියන එකේ තමයි කාරණේ තියෙන්නේ. එතකොට අපිට මුදල එහෙමත් නැත්නම් මේකේ පැවැත්ම කියන එක ඊටාම වැදගත් කාරණයක්. එතකොට අපි බලන්න ඕනේ පුළුවන් තරම් අපි මේවා කොහොමද මේවා සස්ටේනබල් කරගන්නේ. මේක දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි විශේෂයෙන් මම අර මුලදී කිව්වේ අපි මේක ආර්ථිකයට අනුගත කරගන්නේ කොහොමද කියන එක. අපි බලන්න ඕනේ පුළුවන් තරම් අපිට එදිනදා ජීවිතේ දැන් අපි අද කතා කරනවා ආහාර වගාව පිළිබඳව. ඔව් ඒක හොඳ පැත්තක් වගාව. අනිත් පැත්තෙන් තමයි මේක අපි පාරිභෝගික අතරට ගෙන යන එක. මේක මිනිස්සු අතරට ගෙන යන එක. මිනිස්සු අතර මේක කොච්චර ප්‍රචලිත වෙනවද කියන එක. දැන් මිනිස්සු එක පැත්තකින් අර ෆාස්ට් ෆුඩ් කල්චර් එකට පුළුවන් තරම් ඇඩැප්ට් වෙලා ඒ පිළිබඳව තියෙන ආසාව වැඩි කරවනවද අනිත් පැත්තෙන් අපි මේ අපි මේ වගා කරන දේ අපි මේ දේශගුණික විපර්යාස වලට අනුගත වෙමින් මේ කරන දේ අපි කොහොමද මෙහෙම මේක ජනතාව අතරට පාරිභෝගික අතරට ගෙනියන්නේ. ඉතින් තමයි අර මම කතා කරතර පුළුවන් තරම් බලන්න වැලියු ඇඩිෂන් කියන එක. එතකොට තාරුණ්‍ය හැටියට අපිට මේ වැලියු ඇඩිෂන් කියන එක ඉතාම ලේසියෙන් අපිට කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෝ බවට පත් වෙලා. ඉතින් මේවා අපි හිතන්න ඕනේ අලුත් ක්‍රමවේද. දැන් අපි ෆාස්ට් ෆුඩ් ලොකු බර්ගර් රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්න කෙනෙක් කැමැත්තට වඩා ඇයි අපිට බැරි
අපිට බැරි ඇයි ස්වභාවික ආහාර පිළිබඳව අලුත් you know I කියන්නේ අලුත් දෙයක් අපිට අලුත් ආහාර විකුණන තැනක් අපිට හදන්න බැරි. ඒ කියන්නේ අපි හැමදේම දැන් බලන්න ඕනේ අපි මේක අලුතින් කොහොමද හිතන්නේ? අලුත් විදිහකට අපි කොහොමද මේක දකින්නේ? අපි සියල්ල රැක ගන්න ගමන් අලුත් දේවල් අපි කොහොමද කරන්නේ කියලා ඉතින් ඒකයි දැන් අපිත් මේ මැප් කරන්නේ. මේ අලුතෙන් කරන දේවල් මැප් කරලා අපි එක තැනකට අරගත්තාම ඒතර බහුතරයක් බලාගෙන ඉන්න අයට මේකෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ කරමින් යන්නේ. මට හිතෙන්නේ නම් ඒක තමයි මම හිතන්නේ මේ සංජීවනීට ඇති තව අදහසක් මේ සම්බන්ධව. ඇත්තටම මම අර ඒකට ඉදිරි ටිකක් එකතු කරන්නම් අචල මහත්මියගේ ඒ උත්තරයට. මොකද ඇත්තටම අපි ලංකාවේ පුරුදු වෙලා තියෙන මොනවා හරි දෙයක් නිකන් දෙනවා නම් අපි ඒක ටක් ගාලා පැනලා අරගෙන අපේ වැඩේ කරගන්න. ඒතර එන්නේ ඒ සංකල්පෙන් බහැරට ගිහිල්ලා මේක මිනිස්සුන්ගේ දැනුම වැඩි කිරීම, කැපැසිටි බිල්ඩින් වැඩි කිරීම හරහා මිනිස්සු අතර උද්‍යෝගයක් ඇති වෙන්න ඕනේ. මේක අපි කළ යුතු දෙයක්. මේක අපට අවශ්‍ය දෙයක්. මේක නැතුව අපිට පැවැත්මක් නැහැ කියලා. අන්න එතකොට ඒ දැනුම සහ ඒ ආකල්ප වැඩි දියුණු කිරීම හරහා යන්න ඕනේ ගමනක් තමයි මේක. නැතුව එහෙම නැතුව අර ඉන්පුට්ස් ටික නොමිලේ ලබා දීලා ඒ යන ක්‍රමවේදය මම හිතන්නේ ඒක ඇත්තට සාර්ථක නැහැ. නමුත් දැනට අපේ මම දැකලා තියෙනවා යම් ඔය ව්‍යාපෘති හරහා ඉන්පුට්ස් දීලා ගොවීන් සහ අපේ නිෂ්පාදකයා මේකට යම් කිසි විදිහක යොමු කරවා ගන්න උදව් කරනවා. නමුත් මම දකින්නේ ඒක නෙමෙයි විය යුත්තේ. ඒ සබ් සිස්ටම් එකට නෙමෙයි උදව් කරන්න ඕනේ. මාකටිං and transportation value addition කියන අනිත් සබ් සිස්ටම්ස් වලට හරියටම ફોකස් කරලා ඒ ටිකට උදව් කරේ නැත්නම් මෙයාගොල්ලන් අමාරුවේ වැටෙනවා. ඒ යන ප්‍රොඩක්ෂන් එක හරියටම පාරිභෝගිකයා අතට යන්න මාර්ගය හදාන්නේ නැති තාක්කල් ඒගොල්ලෝ එක සැරයක් වවයි දෙසරයක් වවයි ඒ ගැටලු වෙනවා. ඒ නිසා මම ඇත්තටම හරි සතුටු වෙනවා මෙහි දැන් ඔය ෆාර්ම මාකට් කියන concept එක අපිට ගෙනියන්න පුළුවන් නම් ඇත්තටම හැම නගරයකටම මම දන්නේ කොයිතරම් දුරට ඒක සාර්ථකද කියලා. නමුත් හැම නගරයකටම ගෙනියන්න පුළුවන් නම් ඔය අතරමැදියන්ගේ ඔක්කොම ඒ තියෙන අමතර වියදම් ඔක්කොම අඩු කරලා ගොවියට පුළුවන් එයාගේ නිෂ්පාදනය කෙලිම පාරිභෝගිකයට අරගෙන යන්න. එහෙම නැත්නම් එක අතරමැදියෙක් මැදිහත් වෙලා ඒ මාකටිං channel එක බොහොමත්ම අඩු වියදම් සහිත එකක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා මාකටිං ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒ කියන සබ් සිස්ටම්ස් වලට තමයි ඇත්තටම awareness එතකොට community awareness ඒ සම්බන්ධ ඒ දේවල් වලට තමයි ඉස්සරහදී projects අත ගන්න අවශ්‍ය වෙන්නේ. නැතුව production එකට ඕනේ කරන inputs දෙන එක දැන් හොඳටම ඕව ගිහින් තියෙනවා වගේ තමයි මට තියෙන අත්දැකීම් වලින් මට පේන දේ. ඒ නිසා අර දේවල් ඒ විදිහට තියෙන ඇරලා ඉවරලා ප්‍රොඩක්ෂන් එක මෙහෙන් පුෂ් කරලා ප්‍රොඩක්ෂන් එක වැඩි කරාට මේ සංසිද්ධිය වෙන්නේ නැහැ. අපි යනාත වෙනස් කළ යුතුයි. අපේ වෙනත් දොරවල් වලින් අපි මේකට මාර්ගය සොයාගත යුතුයි කියන එක තමයි මම හැමතිස්සෙම කියන්නේ. මේ යන පාරයන් කිසි විදිහක ගැටලු තියෙනවා. අපි බොහොම ළඟ බලලා ගන්න තීරණ ඒවා බොහොමත්ම වැරදි වෙන්න පුළුවන්. තව අවුරුදු 2-3කින් අපිට හැංගෙයි. නමුත් අපි එතකොට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා නිකම් සල්ලි සහ මිල මුදල් කාලේ නාස්ති වලට වැඩිය අවශ්‍ය තැනට අත ගහලා අවශ්‍ය සබ් සිස්ටම් එක තරව කරන්න, ඒකට උදව් කරන්න, ඒක පැවැතෙන්න අවශ්‍ය කරන විශේෂඥ දැනුම හෝ වේවා, එහෙම නැත්නම් අවශ්‍ය කරන යෙදවුම් හෝ වේවා, ඒ තැනට තමයි මම හිතන්නේ ඉන්වෙස්ට් කළ යුත්තේ. අපි හැමදාම කරන සාම්ප්‍රදායික යෙදවුම් දීලා ගොවියා රවට්ටනවාද කියලා වෙලාවකට මට දැනෙනවා. ඒ මගේ ඇත්තම අදහස තමයි මම ඉදිරිපත් කළේ. බොහොම ස්තුතියි. අමිත් මහත්තයා. දමිත් කිච්චිරි මහත්තයා. ඔව්. අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කිච්චිරි මහත්තයාට. මාකට් එක මගේ තියෙන අත්දැකීම ගත්තාම දැන් ඔය ඉන්පුට්ස් දෙන එක විශේෂයෙන් කෘත්‍රිමව සකස් කරපු දේවල් ලබා දෙන එක එක්තරා එතන තියෙන්නේ අලෙවි අවස්ථාවක් තමයි කවහරි ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ. දැන් ෆාර්ම මාකට් සංකල්පයට ගියාපුවාම අපි ලබපු අත්දැකීම තමයි ස්වභාවික පරිසර පද්ධතියක් පාදක කරගෙන මේ නිෂ්පාදනය කරන එක සහ ඒ වගේම අර ඉස්සෙල්ලා කතා කරා වගේ පුළුවන් තරම් මේ ප්‍රවාහන දුර වැඩි වෙන්න ඒක දේශගුණික විපර්යාස වලට එක හේතුවකුත් වෙනවා. ඒ නිසා ප්‍රවාහනය කරන දුර පුළුවන් තරම් අඩු කරගෙන අපිට මේ වගේ දේවල් වලට ඉල්ලුමක් තියෙන පාරිභෝගික සංසදයකුත් අපි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. නිෂ්පාදකයන්ගේ දැනුවත් පැත්ත වගේම ඒ වගේ පාරිභෝගික සමාජයකුත් අපි බිහි කරන්න ආරම්භ කරන්න. එතකොට මේ පාරිභෝගික සමාජයක් අපිට ගොඩනගන්න පුළුවන් නම් ඉදිරියේදී ඉබේම මේ ඉල්ලුම කියන එක අපි කෘත්‍රිමව මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉබේ මේ ඉල්ලුම ඇති වෙනවා මේ වගේ නිෂ්පාදන වලට කිසියම් ඉල්ලුමක්. එතකොට අපිට මේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන යෙදවීම
එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක මේ අපිට තියෙන අත්දැකීම තමයි මේ ෆාම් මාකට්ස් වල සමහරු මේ ස්වභාවික විදියට නිෂ්පාදනය කරන ද්‍රව්‍ය අලෙවි කරලා සාමාන්‍යයෙන් කෙනෙක් අලෙවි කරලා සතියකට ලබා ගන්නවට වඩා වැඩි ආදායමක් එයාලා මේ වෙනකොට ප්‍රායෝගිකව ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ප්‍රායෝගික தත්ත්වය පිළිබඳ කිසියම් විශ්වාසයක් තියෙනවා. මේ වගේ අපි අලෙවි කරන ක්‍රමය සහ අපේ පාරිභෝගික ඉන්ගේ කිසියම් ස්වභාවික දේවල් වලට ඉල්ලුමක් තියෙන සංස්කෘතියක් අපිට ගොඩනගන්න පුළුවන් නම් මේකට යම්කිසි විසඳුමක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි කිච්චි මහත්මයා මගෙන් බොහොම වැදගත් පරිඩියක් එතන දුන්නේ අර කියන පාරිභෝගිකයෝ කොහොමද මේ ජාලාවට සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනුවත් කිරීමෙන් ඔබට ගිහලා ඒගොල්ලොත් සංවිධානයගත කරලා කොහොමද මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ කියන එක ගැන අදහසක් පළ කර ඉතාමත්ම වැදගත්. ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට. මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් ඉතාමත්ම වටිනා අදහස් ටිකක් ගොනු කරා. ඒ වගේම අපේ සහභාගී වූ සියලු දෙනාටවත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද බොහොම වැදගත් ප්‍රශ්න ටිකක් එවලා තිබ්බා මේ සම්බන්ධයෙන්. අපේ මේ ආහාර සුරක්ෂිතතාවය සහ දේශගුණික පරාසයට මුහුණ දීම සම්බන්ධ ආහාර ජාලයේ පැත්තෙන් ගත්තොත් රටේ ඉන්න වැදගත්ම අංශ නියෝජනය කරන 4 විශේෂඥයන් 4 දෙනෙක් සම්බන්ධ වුණේ. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ අධ්‍යක්ීම් තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ සහ තාරුණ්‍ය කියන මේ කොටස් 4ම නියෝජනය කරන සහ ප්‍රායෝගික අධ්‍යක්ීම් තියෙන 4 දෙනෙක්. බොහොම ස්තුතියි අපේ විශේෂඥ මණ්ඩලයට මේකට සම්බන්ධ වුණාට. ඒ වගේම පැය දෙකක් තිස්සේ කාලයක් මේ අදහස් මාරු කරගනිමින් සහ ප්‍රශ්න ලබා දෙමින් සම්බන්ධ වුණු සියලුම සහභාගී වූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා නම් වලින් කීප දෙනෙක් මම දැක්කා ඇත්තටම මේ කියන සුහුරු කෘෂි කර්මාන්තේ නියැලලා ඉන්න කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා හිටියා මේකට. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මතක් කරන්න කැමති හෙට සිට පැවැත්වෙනවා අන්තර්ජාතික වැඩසටහන් මාලාව. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන්නේ ලෝකේ පුරාම තරුණ ප්‍රජාව මේකට සම්බන්ධ වෙනවා. ඔබ හැකි සියලු දෙනාට මේකට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිමින් ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා අර කියපු තරුණ ප්‍රජාව විසින් එවලා තියෙන ව්‍යාපෘති අවසාන වශයෙන් තෝරාගත් ව්‍යාපෘති 14 ඔබ කැමැතිම ව්‍යාපෘති දෙකකට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරලා අවසන් 4 දෙනා තෝරා ගැනීමට අපට උදව් කරන්නට කියලා. අශාන්ට පුළුවන් වෙයිද අපිට නැවත වතාවක් පොඩ්ඩක් වෙබ් ලින්ක් එක පෙන්නන්න අශාන්? අපේ chat එකේ ඒක දාලා තියෙනවා ලින්ක් එක. ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්වන්න පුළුවන් දශාන් වෙබ්සයිට් එකේ ඒක පෙන්වන විදිය. පොඩ්ඩයි. මේ පෙන්වන්නේ කියන ව්‍යාපෘති 14 විවිධ ලංකාව ඇතුළු විවිධ රටවල් වල තරුණයින් විසින් එවලා තියෙන අපේ උත්සාහය තමයි මේන් හොඳම 4ක් තෝරගෙන ඒ අයට තාක්ෂණික දැනුම සහ වෙනත් මේ ව්‍යාපෘති අදහස තම තමන්ගේ රටවල සහ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහාය ලබා දෙන එක. මේ ගැන කියවලා ඔයගොල්ලන්ට vote now කියන එකට ගිහිල්ලා කැමති ව්‍යාපෘති දෙකක් තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ තමුන් කැමති ව්‍යාපෘති දෙකකට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ආශා. නැවත වතාවක් සහභාගී වූ සියලු විශේෂඥ මණ්ඩලයට ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි මෙතනින් නවතින්නේ නැහැ. අතට මේ අදහස් වමාරු කර ගැනීම සහ මේ ශාස්ත්‍රයේ ඉදිරියට කටයුතු කිරීම දිගටම කරගෙන යනවා. ඉදිරියටත් අප හා සම්බන්ධ වෙන ලෙස ඉල්ලමින් අපේ මේ වැඩසටහන මෙතනින් අවසන් කරන බොහොම ස්තුතියි.